ව්‍යාපෘතියේ මේ ඔන්ලයින් එහෙම නැත්නම් මාර්ගගතව වෙන මේ වෙබිනා එහෙම නැත්නම් ඒ වැඩමුළු මාලාවේ වෙබිනා සීරීස් එකේ පළවෙනි වැඩමුළුව තමයි අද අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මට ආරාධනා කිරීම ගැන මම විශේෂයෙන්ම මල්ෂාන් රණවැල්ල ප්‍රමුඛ ඒ ශාස්ත්‍රක සංසද නිපැයුමානි ඒ කණ්ඩායමේ සියලුම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම දැන් මෙතන මම හිතන්නේ 30කට 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. තව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තව පිරිසක් සම්බන්ධ වෙයි කියලා. ඒ වගේම නව නිපැයුම් ගැන යම්කිසි ආසාවකින් උනන්දුවකින් මෙම ස්ථානයට සම්බන්ධ වෙච්ච දුර පුතාලා සියලු දෙනාටම මගේ කෘතඥතාවය පුද කරලා සිටිනවා. ඊටම කෙටියෙන් කියනවා නම් මම ආර්ථික විශේෂඥවරයෙක් විදිහටත් ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයත් අන්තර්ජාතිකවත් කටයුතු කරන නිසා මෙන්න මේ නව උත්පාදනයේ නව එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඉනෝවේෂන් කියලා නවෝත්පාදනයේ තියෙන වටිනාකම මම හිතන්නේ ඔය බොහෝ දිනකට වඩා රටකට ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියන එක ගැන ලොකු අත්දැකීමක් ලොකු දැනුමක් මට තිබෙනවා. විශේෂයෙන්ම අපි මට මෙතනදි මතක් වෙනවා 1800 ගණන් වල 1840 ගණන් වල අපේ ලංකාවේ හිටිය කුමාරතුංග මුනිදාස පඬිවරයා තමයි අතර මේ වචනේ කිව්වේ අලුත් දෑ නොතනන ජාතිය නොනාගී කියලා. ඉතින් ඒකෙදි 1800 ගණන් වල සිට අපි අපේ රටක් විදිහට නව නිපැයුම් වලට කොයි වගේ අදහසක් තිබුණාද? කොයි වගේ ගම්ම්‍යතාවයක් ඒ සමාජය තුළ තිබුණාද කියන එක ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. මොකද අවාසනාවකට ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්ව උඩදී අපි මේ නවෝත්පාදනයේ නව නිපැයුම් නව නිෂ්පාදනය අලුතෙන් හිතනවා කියන එකෙන් අපි ඉනෝවේෂන් කියලා කියන දේ මම හිතන්නේ අපේ ජාතික දේහයෙන් ඉවත් වුණා. ඒ ඉවත් වීමේ ප්‍රතිඵලයක් විදිහට අපි ගොඩක් වෙලාවට රටක් විදිහට උදෙක් අර අපි කියන කන්සම්ප්ෂන් එහෙම නැත්නම් අධික පරිභෝජනවාදී විදිහට ආර්ථිකයකට හුරු වෙලා පිට රටින් එන බොහෝ දේවල් ඒ විදිහටම පරිභෝජනය කරමින් අපි ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් එහි ප්‍රතිඵලයක් විදිහට අපේ රටේ ආර්ථිකය ඉතාම දැඩි ලෙස ව්‍යාධියකට ලක් වෙච්ච බව අපිට පේනවා. දුල පුතාලා දන්නවා ලෝකේ සංවර්ධනය වෙච්ච රටවල් ගත්තහම මේ මෑතකදී සංවර්ධනය වෙච්ච රටවල් ගත්තොත් අපි දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ආරම්භ වෙච්ච ජපානය, ඒ වගේම ජර්මනිය කියන ප්‍රධාන පෙළේ රටවල් දෙකක් ඊට පස්සේ කාලෙකදී සම්බන්ධ වෙච්ච සිංගප්පූරුව තායිවානය වගේ රටවලුත් ඊට පස්සේ දකුණු කොරියාව වගේ රටවලුත් ඊට පස්සේ සම්බන්ධ වෙච්ච තායිලන්තේ මැලේසියාව වගේ රටවලුත් මේ සංවර්ධන මාවතේ ගියේ හුදෙක් සාම්ප්‍රදායික දේවල් සිදු කරලා හෝ සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය පවත්වගෙනම පමණක් නෙමෙයි. විශේෂයෙන්ම නවෝත්පාදනය තුලින් අපි කියන ඉනෝවේෂන් තුලින් ඒකට entrepreneurship එහෙම නැත්නම් ව්‍යවසායකත්වය මුසු කරලා ඒක තුලින් කමර්ෂියලයිස් කරලා එහෙම වාණිජකරණයට ලක් වෙච්ච අලුත් නිපැයුම් හදමින් තමයි ඔවුන් ඒ රටවල් ප්‍රගමණයට ලක් වුනේ. මේක හොඳම උදාහරණයක් තමයි විශේෂයෙන්ම ජපානය ගත්තහම යුරෝපයේ ඒ වෙනකොට තිබ්බ අපි කියන ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් වාහන පිළිබඳ තාක්ෂණය අරගෙන ඒගොල්ලන්ගේ වාහන හදලා අද වෙනකොට ඒගොල්ලෝ ටොයෝටා නිසාන් හොන්ඩා ආදී වාහන විදිහට හදලා නව නිපැයුම් කරලා සෑහෙන තැනකට ඉන්නවා. දැන් ජපානයේත් පාස් කරමින් මට පේන්නේ දකුණු කොරියාව වෙනවා. කියා ඒ වගේම හුන්ඩායි වගේ වාහන හදමින්. මේ හැම එකටම හේතුව වුණේ මේ නව නිපැයුම් ඇතිවීම. ඉතින් අපිට අවාසනාවකට අපේ මේ ජාතික දේහයෙන් නව නිපැයුම් නැතිවීමට හේතුව තමයි මගේ අත්දැකීමේ හැටියට අපේ පාසල් පද්ධතිය තුළදී අධික ලෙස අපි අර අධ්‍යාපනයටම නැඹුරු වීම තුලින් නැත්නම් එහෙම නැත්නම් පොතෙන් ලබා ගන්න අධ්‍යාපනයට මම කියන්නේ ඒක වැරදි කියලා නැඹුරු වීම තුලින් මේ නවෝත්පාදනයට සහ නව දේවල් හදන්න තියෙන සිතුවිලි ධාරාව අපේ චින්තනයේ චින්තන පද්ධති හැදෙන එකට යම්කිසි බලපෑමක් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ ගොඩක් දරුවෝ අද විභාගයට පමණක් සෝදානම් වෙච්ච විභාග දිශාභිමුඛ අධ්‍යාපනයකයි නිරත වෙන්නේ. මේක තුලදී රටේ ලෝකේ දේවල් දකින්න, සමාජයේ දේවල් පිරික්සන්න, ඒ තියෙන විචක්ෂණශීලී මනස ඒ තත්ත්වය බොහෝ දුරට අපේ අධ්‍යාපන ක්‍රමයේ ඈත් කරගෙන තියෙනවා. දැන් අපිට එහෙම ඈත් කරගත්ත එක ප්‍රතිඵල අපිට පෙනෙන්න තිබෙනවා. ඉතින් දුවලා පුතාලා මෙතන දැන් මේ ඉන්න 35ක් හෝ 37ක් හෝ 40ක් වෙච්ච ඔයගොල්ලෝ පිරිස මේ
සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත් වෙලා යම් කිසි දෙයක් අලුතෙන් හිතන්න පුරුදු වෙච්ච පිරිසක්. ඒ නිසා ඕගොල්ලෝ ගැන මට ගොඩක් සතුටුයි. මොකද ඕගොල්ලෝ සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා අලුත් දෙයක් හිතන්නේ කොහොමද? නව නිපැයුමක් කරන්නේ කොහොමද කියන ඒ හැඟීමෙන් ඇති වෙච්ච අය. ඉතින් මේ මල්ෂාන් ඇතුළු එතකොට මෙවන් සලුක ඇතුළේ අයියලා සියලු දෙනාත් ඒ විදිහට හිතපු කට්ටිය සහ හිතන කට්ටිය තමයි අපි සස්නක සංසදයේ ගොඩක් වෙලාවට නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වයේ මේ ජාතික දේහේ නංවන්න අනන්තවත් මෙහෙවරවල් රාශියක් සිදු කරනවා. ඒ නිසා අපි මේ යන්නේ උඩුගම්බලා යන ගමනක්. මේක යන්නේ සාම්ප්‍රදායට තරමක් විරුද්ධ නමුත් රටකට ජාතියකට පුද්ගලයෙකුට මානව වර්ගයාට හොඳක් වෙන කටයුත්තක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ දෙනාම සියලු දෙනාම සතුටු වෙන්න. ඔයගොල්ලෝ කිහිප දෙනෙක් හරි මෙතෙන්ට මේකට සම්බන්ධ වෙලා මේ ගමන සස්තක සංසදයත් එක්ක යෑමට ලැබීම ගැන. ඒ වගේම මම ඔයගලන්ට සස්නක සංසදයේ විදිහට අපි පොරොන්දු වෙනවා මේක තමයි අපේ පළවෙනි අවස්ථාව අපි මේ වැඩසටහන මේ මෑතකදී පටන් ගත්තත් හරි අපි සිදු අපි මීට වඩා මේ වැඩසටහන කරා නමුත් අවාසනාවට 2020 වර්ෂයේදී අපි තරමක් පසුබෑමකට ලක් වුණා මොකද මේ තිබෙන කොවිඩ් තත්ත්වයක් එක්ක ඊට කලින් තිබුණු අර ජාතික ආරක්ෂාව පිළිබඳ තත්ත්වයක් එක්ක නමුත් අපි දැන් මෙතනින් පස්සේ අපි මේ කොවිඩ් තත්ත්වය සියල්ලම දැන් අපි සලකන බලනවා නමුත් අපි ඒවා ගැන නොසැලී අපි මේ මාර්ගගතව ඔන්ලයින් සහ මේක භෞතිකව ෆිසිකලි අපි වැඩසටහන් රාශියක් මෙහෙවමින් මෙතන ඉන්න මේ සෑම කෙනෙකුටම තමන්ගේ නවෝත්පාදන ඉදිරියට ගෙනියන්න හැකි සෑම පහසුකමක්ම එක්ක ජාතික තලයට සම්බන්ධ කිරීම නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට සම්බන්ධ කිරීම ඊට ඒ වගේම ජාතික විද්‍යාපදනම විද්‍යාභිවර්ධන සංගමය වාදී වශයෙන් සම්බන්ධ කිරීම මොකද අපිට ඒ සම්බන්ධයෙන් යම් කිසි අපි ළඟ ඒ සම්බන්ධයෙන් යම් කිසි අපිට තියනවා යම් කිසි හැකියාවන් රාශියක් එතනින් නොනවති පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට කොහොමද උදව් කරන්න කියන එක ආදී වශයෙන් බොහෝ දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දරුවනේ සතුටු වෙලා මේ ගමන සස්තක සංසදයට එක්ක යන්න ඔබට අවශ්‍ය ඒ අත්වැල එහෙම නැත්නම් ඒ ධෛර්යය අපි එකට කියන ඒ මොටිවේෂන් එක ඉන්ස්පිරේෂන් එක දාවා දෙන්න අපි සූදානම්. අපිත් එක්ක මේ ගමන ගියොත් අපි ඕගොල්ලෝ ජයග්‍රහණය කරමින් රටත් ජයග්‍රහණය කරලා හොඳ නව නිපැයුම් ටිකක් මේ ජාතියට දායාද කිරීමට මම හිතන්නේ අපිට වැඩි කාලයකින් යන්නේ නැතුව අපිට කරන්න පුළුවන් වෙයි. අලුත් නොතනන ජාතිය ලොව නොනගී කිව්වේ අපේ කුමාරතුංග මුනිදාස පඬිවරයා කියපු දේ නැවත මතක් කරමින් මේ හැම දිනාටම මේ තමන් අලුතෙන් හිතලා අලුතෙන් මේ රටට මානව වර්ගයට ජාතියට දායාද කරන්න යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒක ඒ දේ කරන්න කියලා ඉල්ලා සිටමින් විශේෂයෙන්ම තනියම කේවල විදිහට ඒක කරනවට වඩා පිරිසක් එක්ක එකතු වෙලා මේක කිරීමේදී එහෙනම් සස්නක සංසදය වගේ රටේ ව්‍යාප්ත සමාජගත ආයතනයක් විශේෂම ඔයගොල්ලෝ දන්නවා සස්නක සංසදය දන්නවා ඇති නොදන්න අයට මම කියන්නේ අපිට දිස්ත්‍රික්ක 25ම ක්‍රියාත්මක සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වීමේ දරන්ත සංවිධාන ශක්තියක් අපේ පිටිපස්සේ තියෙනවා. ඉතින් ඒ සංවිධාන ශක්තියත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ මේ ගමන ගියොත් රටේ ඉහළම නිලධාරී තන්ත්‍රය අමාත්‍යාංශ මට්ටමේ සිටි තාම බිම් මට්ටමේ ඕන දුෂ්කර පාසලක පාසල් දරුවෙක් දක්වා අපිට යෑමේ හැකියාව අපි කියන එක අවුට්‍රීච් එක අපිට තියෙනවා. ඉතින් ඒකත් එක්ක යොදාවගෙන තමන්ගේ නම නිපැයුම් මේ අයියලත් එක්ක සම්බන්ධ කරගන්න විශේෂයෙන් මෙතන පාසල් දරුවෝ ඉන්න පුළුවන්. විශ්වවිද්‍යාල වලට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අය ඉන්න පුළුවන්. සමහර විශ්වවිද්‍යාල වලට යන්න නැතුව වෙන වෘත්ති අධ්‍යාපනය කරන අය ඉන්න පුළුවන්. වෘත්තීය වේදීන් ඉන්න පුළුවන්. මේ සියලු දෙනාම ඒකමුතු වෙලා ඒ සාමග්‍රිය ධානය කරලා තියෙනවා සංවිධානය වෙනවා මාර්ගගතව සහ භෞතිකව ඒ සියලුම දේට සම්බන්ධ වෙලා මේ ගමන එකට ගිහිල්ලා කවදා හරි කාලෙක මම ඉල්ලා සිටින්නේ මේ දූල පුතාලගෙන් ඕගොල්ලන්ගේ දරුවෝ එන කාලේ වෙනකොට මේ රට සංවර්ධිත රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් නෙමේ සංවර්ධිත රටක් බවට පත් වෙලා සංවර්ධිත රටක් කියලා තමන්ගේ දරුවන්ට කියන්න පුළුවන් මට්ටමට දුවේ පුතේ මේ රට හදන්න ඕනේ. ඒ හදාීමේ වගකීම අපි කේවල වශයෙන් උත් සාමූහික වශයෙන් උත් අපි ඔක්කොටම තියෙනවා. අපි මේ බාර අරන් තියෙන අන්නේ දජයයි. ඒ දජය තමයි ඉස්සරහට ගෙනියන්නේ මේ රට අපේ පරම්පරාවෙන් පස්සේ ඔයගොල්ලන්ගේ පරම්පරාවෙන් පස්සේ සංවර්ධිත රටක් විදිහට මේ ලෝකයට දායාද කරලා මේ ශ්‍රී ලාංකික විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න කිසිදු දේශපාලන මේ සම්බන්ධයකින් නැතුව කිසිදු වෙනත් ලාභ උපේක්ෂාවකින් නැතුව වෙනත් කිසිදු අපේක්ෂාවකින් නැතුව හුදෙක් නිස්සරණ අධ්‍යාසයෙන් ඒ කියන්නේ අපි අපෙන් දෙනවා විතර අපි කාගෙන්වත් ගන්නෙ නැහැ නිස්සරණ අධ්‍යාසයෙන් මේ කරන ක්‍රියාවලියට එකතු වෙන්න සියලු දෙනාටම නැවත සුබපතමින් ජයපතමින් ඒ වගේම මල්ෂාන් ඇතුළු නිපැයුමානි කණ්ඩායමේ සස්නක සංසද සියලු දෙනාටම සුබපතමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා
ඉතාම හොඳ වැඩසටහනක් ඉස්සරහට කිරීමට සියලු දෙනාම අත්වැල් බඳ ගන්න කියලා සස්නක සංසදය වෙනුවෙන් මම කරුණාවෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔය සියලු දෙනාටම සුබ දවසක් වේවා. දරුවන් සරණයි, දෙවි පිහිටයි. ඔයගල කටයුතු සාර්ථක කර ගැනීමට සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට ඔයගලන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හසිත් සර්. හසිත් සර් අපිත් එක්ක අනිප්‍රමාණි ව්‍යාපෘතියක් නෙමෙයි සස්නක සංසදයේ සියලුම ව්‍යාපෘති වල අපේ පසුපසින් හැම අවස්ථාවෙම ඉඳලා හැම පුංචි උපදේශ පවා අපිට ලබා දීලා ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතින් ඒ ගුරුහරුකම් එක්ක ඒ මාර්ගෝපදේශනයත් එක්ක අපි හැමදාම ඉදිරියට යනවා. බොහොම ස්තුතියි සර් ඒ වචන ස්වල්පයට. මුලින්ම මම ගැන පොඩ්ඩක් කියන්නම්. මේ වෙබිනාරයේ පළමු භාගයේ ඉදිරිපත් කරන මම මාල්ෂාන් රණවැල්ල. මම සස්නක සංසදයත් එක්ක 2018 වර්ෂයේ ඉඳන් වැඩ කරනවා. වර්තමානයේදී සස්නක සංසදයේ නිපයමානි ව්‍යාපෘතියේ ප්‍රධාන සම්බන්ධීකාරක හැටියට වැඩ කරනවා. මේ වන විට මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මම 3 වෙනි වසරේ ශිෂ්‍යයෙක් හැටියට වැඩ කරනවා. ඉතින් introduction to innovation. මොකක්ද මේ innovation කියන්නේ සහ මොකක්ද invention කියන්නේ? නිරෝධමාල පීරන් සයිඩ් එකට යමු. මොකක්ද invention එකක් කියන්නේ? ඔයගොල්ලෝ මේ වචන දෙකම අහලා ඇති. නව නිපැයුම් සහ නවෝත්පාදනය. මේ වචන දෙකම ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අහලා ඇති. නමුත් නිතර විවාදයට ලක් වෙන දෙයක් තමයි මේ වචන දෙකේ වෙන වෙන වශයෙන් තේරුම මොකක්ද කියන එක. අපි ඒක බොහොම කෙටියෙන් පැහැදිලි කරොත් සහ සරලව පැහැදිලි කරොත් ඉන්වෙන්ෂන් එකක් කියන්නේ නංගිය මල්ලි මම පොදුවේ හැමෝටම නංගිය මල්ලි කියලා කතා කරන්න මම පහසුවට ඉන්වෙන්ෂන් එකක් කියන්නේ සරලවම ලෝකේ දැනට නොපවතින තාක්ෂණයක් නැත්නම් දැනට නොපවතින යම්කිසි මෙවලමක් නැත්නම් යම්කිසි ප්‍රොඩක්ට් එකක් යම්කිසි නිමවුමක් ලෝකෙට දායාද කරන එක තමයි ඉන්වෙන්ෂන් එකක් නැත්නම් නව නිපැයුමක් කියලා කියන්නේ. නවෝත්පාදනයක් කියන්නේ එලෙසින් පටන් ගත්ත එලෙසින් අලුතෙන් ආරම්භ වෙච්ච නිපැයුමක් තව දියුණු කරලා එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරලා තවත් ඒ කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙනහිල්ලා අලුත් තත්යකට අරන් යන එක තමයි නවෝත්පාදනය කියන්නේ. ඒ සරලම අදහස නැත්නම් ඉනෝවේෂන්. මම උදාහරණයක් කියන්නම්. අපිට බොහොම සරල උදාහරණයක් ගන්න පුළුවන් රෝදය. රෝදය ඇත්තටම සෑහෙන දැනට අවුරුදු දහස් ගානක කලින් මානව ශිෂ්ටාචාරයේ සිද්ධ වෙච්ච ඉතාමත් ප්‍රබල අදටත් භාවිතා වෙන කවදා භාවිතා වීම අවසන් වෙයිද කියලා කියන්න බැරි જાතියේ ඉන්වෙන්ෂන් එකක්. නමුත් ඒ කාලේ සමහර විට මේ රෝදය කියන එක මේ පෙරලපු ගස් කොටයක් වගේ දෙයකින් ආරම්භ වුණා වෙන්න පුළුවන්. ඒ ආරම්භය ගැන හරියටම අපිට රෙකෝඩඩ් හිස්ටරි එකක් නැහැ. ඉතින් කොහොම හරි ඊට පස්සේ ගල් වලින් රෝද හදන්න නැති ඒ මුල්ම රෝදය තමයි ඒකේ මුලින්ම ඒ කැරකෙන ස්ට්‍රක්චර් එක තමයි ඉන්වෙන්ෂන් එක වෙන්නේ. කාලයත් එක්ක විවිධාකාරයෙන් මිනිස්සු ඒකට දෙයක් එකතු කරලා තියෙනවා. ගල් වලින් රෝද හදන්න නැති ඊට පස්සේ ඔහොම ඉදිරියට ඇවිල්ලා මේ වන විට ටයර් වගේ තත්ත්වයකට ඊට පස්සේ ඒ රබර් වලින් ටයර්ස් හදලා ඒවත් ටියුබ් දාලා ඊට පස්සේ මැද්දේ ඊට පස්සේ ඇක්සල්ස් දාලා සෑහෙන ඉදිරියට අරගෙන ඇවිල්ලා තියෙන රෝදේ. ඉතින් ඉන්වෙන්ෂන් එක තමයි අර පළවෙනි ගස් කොටයක් පෙරලලා හදන එක. ටිකෙන් ටික ඉනෝවේෂන් එකත් එක්ක තමයි අද පවතින රෝදය දක්වා එන්නේ. ඊට පස්සේ ඒත් එක්කම තව උදාහරණයක් ගන්නවා කැමති. අපි මිටිය ගමු. බොහොම සරල උදාහරණයක්. මිටිය මුල්ම කාලේදී සමහර විට පොඩි ගල් පතුරක් වෙන්න පුළුවන්. පොඩි ටිකක් බර ගලක් වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් තලා ගන්න එක්ක ඔය මරාගත්ත සතෙක්ගේ මේවා ටිකක් අයින් කරගන්න වගේ දෙයකට පාවිච්චි කරලා වෙන්න පුළුවන්. නැත්නම් තව මොකක් හරි ආයුධයක් හදාගන්න භාවිතා කරපු පොඩි ගල් කෑල්ලක් වෙන්න පුළුවන්. පස්සේ ඒකට පොඩි ලී මිටියක් එහෙම හයි කරලා ඒක තව චුට්ටක් ඉදිරියට මේ ගන්න ඇති. එතකොට මුල්ම අර තනි ගල් කෑල්ල තමයි ඉන්වෙන්ෂන්. ඊට පස්සේ ඒකට පොඩි ලී මිටියක් සම්බන්ධ කරන එක ඉනෝවේෂන් එක. ඊට පස්සේ කාලෙත් එක්ක යකඩ කර්මාන්තයේ දියුණු වුණාන් පස්සේ ඒක යකඩින් ඒ ගල් කෑල්ලක් නැතුව ඒ උඩ බර කෑල්ල යකඩින් හදන එක තව ජාතික ඉනෝවේෂන් එකක්. දැන් එහෙම ඇවිල්ලා අද වෙද්දි ඇණයක්
ගහන එකත් ගලවන එකත් දෙකම එකම භාණ්ඩයෙන් කරගන්න පුළුවන් විදිහට අඩු මිටිය දක්වා ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉන්වෙන්ෂන් සහ ඉනෝවේෂන් අතර වෙනසක් කිව්වට හැම වෙලාවෙම ඉන්වෙන්ෂන් එකත් ඉනෝවේෂන් එකත් කියන දෙකම එකිනෙක හා ඉතාමත් සම්බන්ධයි. හොඳයි. අපි ඊළඟ සයිඩ් එකට යමු නිරෝධ. එතකොට මම අහන්න කැමති සහ ඔයගලන්ට සාමාන්‍යයෙන් එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි මිනිස්සු මේ ඉනෝවේෂන් වලට නැත්නම් ඉන්වෙන්ෂන් වලට යමු වෙන්නේ කියලා. ඒකට ප්‍රධාන වශයෙන් විවිධ හේතු තියෙනවා. ඒ අතරින් ප්‍රධානම වශයෙන් මම අපි මේ දක්වලා තියෙන තුන හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟ සයිඩ් එකට ගියොත් නිරෝධ මුලින්ම පැවැත්ම සඳහා අපේ එදිනෙදා ජීවිතේ පැවැත්ම සඳහා මුලින්ම ආයුධ වගේ දේවල් පාවිච්චි වෙනවා පුළුවන්. එතකොට ඒක එක හේතුවක්. එදිනෙදා පැවැත්ම සඳහා අපිට ඉනෝවේෂන් අලුත් අදහස් අවශ්‍යයි. ඊට පස්සේ අපිට මතුවෙන ගැටලු මේ රෝලේ හොඳ උදාහරණයක්. කියන්නේ යම් කිසි දෙයක් එක තැනක ඉඳන් තව තැනකට තල්ලු කරගෙන යන්න අමාරුයි. ඉතින් රෝදයක් හරහා ඒක බොහොම පහසු කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැටලුවකට විසඳුමක් සෙවීම තවත් අවස්ථාවක්. සහ තුන්වෙනි එක හුදෙක් කුතුහලය නිසාම මිනිස්සු ඉනෝවේෂන් සහ ඉන්වෙන්ෂන්ස් වලට යොමු වෙනවා. එතකොට පැවැත්ම සඳහා සහ පවතින ගැටලු විසඳීම සඳහා සහ මිනිසුන්ගේ ස්වභාවිකවම තියෙන මිනිසුන්ගේ විශේෂ ලක්ෂණයක් මේ කුතුහලය කියන්නේ. මේ කුතුහලය නිසා මිනිස්සු නව නිපැයුම් සහ නවෝත්පාදනය සඳහා යොමු වෙනවා. සහ මේ සියල්ලෙන්ම එළිය ගත්තොත් අහම්බ වෙලනොත් ඉතාම සුන්දර අහම්බ වෙලනොත් සිද්ධ වෙනවා මේ නව නිපැයුම් සොයා ගැනීම. අපිට ඉතාම ප්‍රසිද්ධ උදාහරණයක් තමයි විල්හෙම් රොන්ට්ජන් විසින් X කිරණ සොයා ගැනීම. ලොකෝ ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. පළවෙනි X කිරණ ඡායාරූපය අහම්බයක්. ඉතින් ඒ වගේ දේවල් නමුත් ප්‍රධාන වශයෙන් මේ කරුණු තුන නිසා මිනිස්සු ඉනෝවේෂන් වලට යොමු වෙනවා. අපි ඊළඟ සයිඩ් එකට ගියොත් මෙහෙදි මම ඉදිරිපත් කරන්නේ නංගි මල්ලියේ අතීතයේ ඉඳන් අද දක්වා මේ මානව ශිෂ්ටාචාරය නව නිපැයුම් සහ නවෝත්පාදනයත් එක්ක කොහොමද දියුණු වුනේ කියන්නේ. මානව ශිෂ්ටාචාරයක් නව නිපැයුම් සහ නවෝත්පාදන නිසාමයි දියුණු වුනේ. ඒක ප්‍රධානම සාධකයක්. ගින්දර හොයාගත්ත මීට වසර මිලියන 2කට විතර කලින්. ඊට පස්සේ රෝද හොයාගත්ත අපි දැන් කතා කරපු රෝදය හොයාගත්ත මෙසොපොතේමියානුන් විසින් ක්‍රිස්තු පූර්ව 3500 විතර. ඊට පස්සේ මාලිමාව හොයාගත්ත චීනයේදී ක්‍රිස්තු පූර්ව 300 විතර. මේ සියලුම දේවල් අදටත් පාවිච්චි වෙනවා සහ කවදා මේවා භාවිතාව අවසන් වේවිද කියන එක හරිම අමාරුයි කියන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 100 දී කඩදාසි හොයාගන්නවා චීනයේදී. ඒක නම් දැන් ටිකෙන් ටික භාවිතාව අඩු වෙගෙන යනවා අපේ මේ ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට්ස් එක්ක. නමුත් සෑහෙන කාලයක් 2000 අද දක්වා වසර 2100ක් 2200ක් විතර වෙනකම් කඩදාසි භාවිතාව වෙනවා. සමහරවිට නුදුරාගතේ කඩදාසි භාවිතය සම්පූර්ණයෙන්ම නැතිලා යන බව පුළුවන්. මුද්‍රණ යන්ත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රසිද්ධ නව නිපැයුමක්. ජොහානස් ගුටෙන්බර්ග් ඔයගොල්ලෝ මේ කතාව අහලා සමහර විට ඉතාමත් ලොකු ලාභයක් උපයන්න පුළුවන් නව නිර්මාණයක් වුණත් අවසානයේ ජොහානස් ගුටෙන්බර්ග් මිය යන්නේ දුප්පතෙක් හැටියට. ඉතින් මේ මුද්‍රණ යන්ත්‍රය පවා ඉදිරියේදී සමහර විට සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපිත් එක්ක වසර 100 ගණනක් දහස් ගණන් රැඳෙන නිර්මාණ. ඊට පස්සේ විදුලිය 1752 බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සහ ඒ හා සම්බන්ධ විවිධ නිර්මාණ සිද්ධ වුණා. ඊළඟ සයිඩ් එක වාෂ්ප එන්ජිම 1763 ජේම්ස් වොට් විසින් කරන මේ ස්ටීම් එන්ජින් එක. අතර මේක ලෝකෙට ඉතාමත් විශේෂ ඉන්වෙන්ෂන් එකක් වුණා. මම හිතන්නේ පළවෙනි ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් එක. එහෙමත් නැත්නම් පළවෙනි කාර්මික විප්ලවයට හේතු වෙච්ච ප්‍රධානම නව නිෂ්පාදනයක් නව නිපැයුමක් තමයි මේ වාෂ්ප එන්ජිම. ඊට පස්සේ දුරකථනය 1876 හොයාගන්නේ. ඒ දුරකථන එදා හොයාගත්තෙන් පස්සේ මේ වෙද්දි ටිකෙන් ටික විවිධ ආකාරයෙන් දිනුනලා අද වෙද්දි ඒ කාලේ හිතන්නවත් නැති තරම් දුරකථන ඇවිල්ලා ඉන්නවා.
දැන් මමත් මේ සම්බන්ධ වෙන්නේ මගේ ජංගම දුරකථනයේ. ඊට මෝටර රථය ඒ කාලේ 1900 ගණන් වල හදපු මෝටර රථේ අද වෙද්දි ඉතාමත් ලොකු. ඒ කියන්නේ තාක්ෂණය අතින් විවිධාකාර තාක්ෂණ එකතු වෙච්ච ඉතාමත් චමත්කාරජනක මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ න්‍යෂ්ටික බලය සොයා ගැනීම 1938 කරන්නේ. ඊට පස්සේ ඒකත් අද වෙද්දි ඉතාමත් ප්‍රබල ශක්ති ප්‍රභවයක් විදිහට පාවිච්චි කරනවා මිනිස්සු. අර්ධ සන්නායක තමයි අද අපේ මේ ලෝකෙට අද අපි මේ ඉන්න ලෝකෙට මං විවර කරපු ප්‍රධානම සාධකය වෙන්නේ සහ තුන්වෙනි ඉන්ඩස්ට්‍රියල් රෙවොලියුෂන් එකට ගොඩක් මඟ පෙන්වපු සොයා ගැනීම අර්ධ සන්නායක. ඊට පස්සේ 1991 ටිම් බර්නර්ස්-ලී විසින් මේ ඉන්ටර්නෙට් එක නැත්නම් වර්ල්ඩ් වයිඩ් වෙබ් කියන සංකල්පය ලෝකෙට ගෙනාවා. ඉතින් අපි දැනට මේ ටයිම් ලයින් එක නැවත 1991 2021 අද. ඒ කියන්නේ වසර 30කට පස්සේ. ඒ කාලේ 1991ත් එක්කත් බලද්දි ඉතාමත් විශාල තාක්ෂණික සහ සමාජික දියුණුවක් අපි ලබලා තියෙනවා. ඉතින් ඉදිරියට මේ 2021කින් ඉදිරියට අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉදිරියට ඉතින් මේ ඉනෝවේෂන් ඇන්ඩ් ඉන්වෙන්ෂන් කියන දේ කවදාවත් අවසන් වෙන දෙයක් නෙවෙයි. මානව ශිෂ්ටාචාරයක් මේ ලෝකේ පවතින තාක්කල් ඉනෝවේෂන් සහ ඉන්වෙන්ෂන් නැත්නම් නවනිපැයුම් සහ නවෝත්පාදනය මේ සමාජයත් එක්ක තියෙනවා. එතකොට සමහර විට මේ ශිෂ්ටාචාර මේ අපි අද ඉන්න ශිෂ්ටාචාරයේ යම්කිසි හේතුවක් එක්ක ලෙඩක් හැදිලා හෝ නැත්නම් ඩයිනෝසර්ස්ලාට සිද්ධ වුණා වගේ උල්කාපාතයක් කරනවා කියමු. මේ ශිෂ්ටාචාරය අවසන් වෙලා නැවතත් ආරම්භ වුණා. ඒත් එදා සිටම අර මම කියපු පළවෙනි කාරණාව පැවැත්ම උදෙසා මිනිස්සු නව නිර්මාණ කරනවා. ඉතින් මිනිසත් එක්ක මිනිසාගේ කුතුහලයත් එක්ක නිතරම බැඳී පවතින දෙයක් තමයි නවනිපැයුම් සහ නවෝත්පාදන. නිරතුමලි මෙහි අපි සඳහන් කරලා තියෙන්නේ අපේ මෑත අතීතයේදී සිදුවෙච්ච කාර්මික විප්ලවයන් 4. පළවෙනි කාර්මික විප්ලවය ගැන මම සඳහන් කළා. මේකට හේතු වෙච්ච ප්‍රධානම ඉන්වෙන්ෂන් එක තමයි ස්ටීම් එන්ජින් එක, වාෂ්ප එන්ජිම ජේම්ස් වොට්ගේ. ඊට පස්සේ එයින් පස්සේ දෙවෙනි ඉන්ඩස්ට්‍රියල් රෙවොලියුෂන් එකට අපි පාය තියෙනවා විදුලිය එක්ක. විදුලියත් එක්ක අපේ ඔටෝමේෂන් අපි මැෂින් වලට දීපු නිසා. ඊට පස්සේ තුන්වෙනි ඉන්ඩස්ට්‍රියල් රෙවොලියුෂන් එක ඩිජිටල් රෙවොලියුෂන් එක හැටියට අපි හඳුන්වනවා. ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය තමයි මේකට ප්‍රධානම සාධකය වුණේ. සහ අද අපි ඊළඟට අඩිය තියන්නේ ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවය නැත්නම් අපි කියනවා fourth industrial revolution 4IR කියලා අපි කෙටියෙන් හඳුන්වනවා. අපි ඊළඟට යමු. fourth industrial revolution නැත්නම් 4IR ගැන අපිට ඇත්තටම වෙනම කතා කරන්න පුළුවන් මාස්ටරාවක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි ලොකු කාලයක් මේ වෙනුවෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත් එහෙම මේ වම් පැත්තෙන් ඔයගලන්ට පේන්න තියෙන ෆිගර් එකේ තියෙන වටේට මේ fourth industrial revolution එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සහ ඉදිරියේදී එකට වැඩ කරાવી කියලා අනුමාන කරන තාක්ෂණයන්. ඒ අතර autonomous robots, ඊට පස්සේ big data, internet of things, ඊට පස්සේ cloud computing සහ විශේෂයෙන්ම additive manufacturing. නැත්නම් අපි උදාහරණයක් තමයි 3D printing කියන එක. ඉතින් මේ වගේ දේවල් ගොඩක් එක්ක ඉදිරියේදී අපි වෙනස්ම ලෝකයකට පය තියාවි. නේද? හොඳයි. දැන් මම බොහොම දල අදහසක් ඕගලන්ට ලබා දුන්නා. මොකද්ද ඉන්වෙන්ෂන් එකක් කියන්නේ? මොකද්ද ඉනෝවේෂන් එකක් කියන්නේ? සහ උදාහරණ සහිතව මම හිතන්නේ යම්කිසි පැහැදිලිවීමක් මම කළා හැමෝටම. මේ ඉනෝවේෂන් කියන්නේ දැන් මම පහුගිය ටිකේ කතා කරපු උදාහරණත් එක්ක සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉනෝවේෂන් එකක් කියන්නේ මේ තාක්ෂණය නැත්තම් විද්‍යාවත් එක්ක විතරක් සම්බන්ධ වෙච්ච දෙයක් කියලා. ඇත්තට මේක එහෙමද? ගොඩක් කට්ටිය ඇත්තටම වරද්ද ගන්න සහ වැරදි මතයක ඉන්න තැනක් තමයි මේක. මේ ඉනෝවේෂන් ඇන්ඩ් ඉන්වෙන්ෂන්ස් කියන්නේ නවනිපැයුම් සහ නවෝත්පාදනය කියන්නේ තාක්ෂණයත් එක්ක බැඳිච්ච දෙයක්. තාක්ෂණයත් එක්ක පමණක් බැඳිච්ච දෙයක්. විද්‍යාවත් එක්ක පමණක් බැඳිච්ච දෙයක්. මේක ඇත්තටම යම්කිසි ආකාරයක මුලාවක්. ඉනෝවේෂන් කියන්නේ මිනිස්සෙක් යම්කිසි දෙයක් වෙනුවෙන් මහන්සි වෙනවා නම් ඒ ඕනම ක්ෂේත්‍රයක
ඉනෝවේෂන් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කලාව කියන්නේ එකාතකින් බැලුවොත් එහෙනම් තනිකරම ඉනෝවේෂන් විතරයි. නිර්මාණකරණය, නව නිර්මාණ, නව නිපැයුම් විතරයි කලාව කියන්නේ. ඊට පස්සේ දේශපාලන අතින් බැලුවොත් ඒත් ඉනෝවේෂන්ස් තියෙනවා. අපි සෑහෙන්න දකින්න. ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් නැත්නම් අපි කියන ප්‍රවර්ධන කටයුතු වලදී සෑහෙන්න නව අදහස් සහ නවෝත්පාදනමය අදහස් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ ශේෂ්ත්‍ර විවිධ ආකාරයි. සංගීතය, චිත්‍ර ශිල්පය නැත්නම් නැටුම්ද මේ හැමතැනම නිර්මාණාත්මක චින්තනය කියන එක තියෙනවා. එතන ඒ කියන්නේ නව නිපැයුම් තියෙනවා. ඒක නිසා ඔබ විද්‍යාවේ ලොකු කිසි හැදෑරීමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක කිසිම සාධකයක් නෙමෙයි ඔබට ඉනෝවේටර් කෙනෙක් නැත්නම් ඉන්වෙන්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියන කාරණා. මම ඒ සඳහා පොඩි උදාහරණ කිහිපයක් කියන්නම් ඊළඟට. නිර්මලි මම මේ කියලා තියෙනවා වගේ මෙතන ඉන්න පිරිස ඔයගොල්ලෝ හැමෝම ගොඩක් වෙලාවට දන්නවා ඇති. සර් අයිසැක් නිව්ටන්, නිකොලා ටෙස්ලා, ස්ටීවන් හොකින්, ඇල්බර්ට් අයින්ස්ටයින් මේ වගේ විද්‍යාඥයෝ හැම වෙලාවෙම ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා නව නිපැයුම් කරුවන් හැටියට. ඒ අතරින් නිකොලා ටෙස්ලා ඊටම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ අපි අද ඉන්න ලෝකයට ගොඩක් අඩිතාලම හදපු කෙනෙක්. ඉතින් මේගොල්ලෝ විතරද ඉන්වෙන්ටර්ස්ලා වෙන්නේ. මේගොල්ලන්ට විතරද මේ විද්‍යාඥයින්ට විද්‍යාවේ හොඳ හැදෑරීමක් තියෙන කෙනෙක්ට විතරද ඉන්වෙන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්? නැහැ. ඒකටම සාධක කිහිපයක් දෙනවා. අපි ඊළඟට යමු. රෙනේ ලෙනෙක්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. හැමෝම දොස්තරෙක් ගාවට ගිහිල්ලා තියෙනවනම් අනිවාර්යෙන් දන්නවා මේ උපකරණය මොකක්ද කියලා. මේ ස්ටෙතොස්කෝප් එක. නැත්තම් වේදනලාව කියලා කියනවා. මේ වේදනලාව නිර්මාණය කරන්නේ විද්‍යාඥයෙක් නෙමෙයි. රෙනේ ලෙනෙක් කියන්නේ වෛද්‍යවරයෙක්. විද්‍යාවට යම්කිසි සම්බන්ධයක් තියෙනවා. නමුත් ඔහු වෛද්‍යවරයෙක්. ඔබ සමහරවිට මේ කතාව අහලා ඇති. ඉස්සර මේ වේදනාව නොතිබිච්ච කාලේ මේ හෘද ස්පන්දනයට සවන් දීපු ආකාරය වෙන්නේ වෛද්‍යවරයා ඒ අදාළ රෝගියාගේ පපු ප්‍රදේශයට කන තියලා තමයි මේ හෘද ස්පන්දනය මනින්නේ. ඉතින් මේක ගොඩාක් පිරිස් අපහසුතාවයට පත් කරපු හේතුවක්. ඉතින් මේ නිසා දවසක් එක ස්ත්‍රියක් රෙනේ ලෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ආපු වෙලාවක මේ අපහසුතාවය ඔහුට තේරෙනවා. සහ ඔහුටත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඔහු කලේ පොඩි කොලයක් නැත්නම් ෆයිල් කවරයක් වගේ දෙයක් රෝල් කරලා ඒක කනට තියලා අර ස්ත්‍රියගේ පපුවෙන් තිබ්බා. ඊට පස්සේ ඔහුට දැනගන්න ලැබුණා ඔහුට ඔබ්සර්ව් කරන්න පුළුවන් වුණා වෙනදට බලනකට වඩා හොඳ සෑහෙන්න පැහැදිලිව මේ හරහා Tamanට අහගන්න පුළුවන්. ඉතින් ඒ නිෂ්පාදනය තමයි පසු කාලේන ඔයගොල්ලන් දකින්න පුළුවන් ඔය මුල්ම කාලේ හදිච්ච ස්ටෙතොස්කෝප් සම දකුණු පැත්තේ තියෙන සහ අද අපි පාවිච්චි කරන වේදනාලාව අතර මීටත් වඩා ඉදිරියට ගිය වේදනාලා තියෙනවා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙච්ච වේදනාලා. ඉතින් ඒවත් එක්ක සෑහෙන දියුණු මට්ටමකට අද මේ වේදනාලාව සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේකේ නිර්මාතෘ වෙන්නේ විද්‍යාඥයෙක්වත් එහෙම කවුරුවක්වත් නෙමෙයි. අපි ඊළඟට ගියොත් ඇන්ටනි වෑන් ලියුවෙන්හොක්. මොහු තමයි මයික්‍රොස්කෝප් එක නැත්තම් අන්වීක්ෂය හොයාගන්නේ. මොහු විද්‍යාඥයෙක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? නෑ. මොහු රෙදි වෙලෙන්දෙක්. එතකොට ඇන්ටනි වෑන් ලියුවෙන්හොක් දකිනවා තවත් වෙලෙන්ද අරාබි වෙලෙන්දන් අතර මේ යම්කිසි පුංචි භාණ්ඩ කීපයක් ඒගොල්ලෝ ඔහු දැක්ක හුවමාරු වෙනවා. ඒව අතට අරගෙන ඒව ගැන පොඩ්ඩක් වැඩිදුර හදාarලා තමයි මෙන්න මේ දේවල් වලට මෙන්න මෙහෙම කළොත් මෙන්න මෙහෙම දෙයක් මට කරගන්න පුළුවන් වෙයි කියලා ඔහු යම්කිසි පරීක්ෂණ කිහිපයක් කරනවා. ඒවැ සාර්ථකත්වය තමයි මේ මයික්‍රොස්කෝප් එක නැත්තම් අන්වීක්ෂ නිර්මාණය වෙන්න බලපාන. ඉතින් මේ වගේ ඊළඟට ගත්තොත් එහෙම ලියනාඩෝ ඩා වින්චි ඔබ හැමෝම බොහොම හොඳින් දන්න චරිතයක්. ඉතින් ලියනාඩෝ ඩා වින්චි කියන්නේ විවිධ දක්ෂතා වලින් පෙරිපුන් චරිතයක්. ඇත්තටම අපිට ඔහු
මෙන්න මෙහෙම කෙනෙක් කියලා කියන්න හරිම අමාරුයි. ඔහු කලාකරුවෙක් එක අතකින් බලද්දි ඊට පස්සේ හොඳ සාහිත්‍ය දරේ ඒ හොඳ චිත්‍ර ශිල්පියෙක් සහ තාමත් හොඳ නව නිර්මාණ ශිල්පියෙක් නව නිර්මාණකරුවෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඔහුගේ නව නිර්මාණ වලින් ඔහුගේ මේ කරපු සමහර මේ ඩිසයින්ස් අදටත් භාවිතා කරනවා සහ සමහර දේවල් ඉතාමත් තේරුම් ගන්න අපහසු මට්ටමේ පවා තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේ මහා විද්‍යාඥයෝ නෙමෙයි සමහරලාට ඉතාමත් ලොකු අහම්බ මගින් මේ නානිපැයුම් සහ නවෝත්පාදන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක ඔයගලන්ට මේ හැම දෙයක්ම එක්ක අපිට එහෙනම් මොකද්ද අපිට එහෙනම් අඩු නැත්නම් මොකද්ද අපිට අපි පූර්ණය කරගන්න ඕන කාරණා නානිපැයුමක් කරන්න ඕන. අපිට මොනවද තියෙන්න ඕන ස්කිල්ස් අපිට මොනවද තියෙන්න ඕනේ හැකියාවන් සහ අපේ මනස කොහොම තත්ත්වයක තියෙන්න ඕන කියන එක ඔයගලන්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඒකට මම පුංචි උදාහරණයකින් හෝ දෙකකින් ඔයගලන්ට පොඩි උදව්වක් කරන්නම්. සහ මේ ගතිගුණ ගැන මගේ පස්සේ කතා කරන නිරෝධ මල්ලි පව නැවත කතා බහ කරાવી. මේක මේ පුංචි කතාවකින් මම කියලා දෙන්න හදන්නේ. මේ fish in a tank. මේක මට අහන්න ලැබුණේ මගේ ගුරුතුමා සහ සස්න සංස්ථාවේ ගරු සභාපති හසිත විජේසුන්දර එතුමාගේ මේ නායකත්ව පුහුණු වැඩසටහනකදී තමයි මට මේක අහන්න ලැබුණේ. එතුමා අපිට මේ කතාව කියන. මොකක්ද කතාව? අපි මාළුවෙක් ගෙනල්ලා ඊටමත් පුංචි ටැංකියක. දැන් මෙතන මේ පින්තූර නම් ඉන්න මෝරෙක් නෙමෙයි සාමාන්‍යයෙන් පුංචි මාළුවෙක් අපි ගෙනල්ලා එයාගේ ඇඟේ ප්‍රමාණයත් එක්ක සසඳද්දි නිකන් ඇඟේ ගානට වගේ තියෙන පොඩි පුංචි මාළු ටැංකියක අපි ගෙනල්ලා දැම්මොත් එහෙම එයා මුලින්ම පීනන උත්සාහ කරනවා. ඊට පස්සේ එයා ගිහිල්ලා වදිනවා, බිත්ති වල වදිනවා. ඊට පස්සේ මෙහෙම කරලා එයා ටික වෙලාවක් යද්දී අඳුර ගන්නවා මගේ සීමාව මොකක්ද කියලා. ඒ සීමාව එයා අඳුරගත්තට පස්සේ අපි එහෙම ටික ටික ඒක ඇතුළෙම ලොකු වෙන්න තියද්දි එයාගේ ඔළුවේ එයාට පළපදියම් වෙනවා. නැත්නම් ඔළුවේ එක මේ ස්ථිර වෙනවා. මෙන්න මේක තමයි මට පීනන්න පුළුවන් සීමාව. මෙතනින් එහාට මට යන්න බෑ. මෙහෙම ලොකු වෙලා මෙහෙම කාලයක් එයා ගත කළයින් පස්සේ ඒ මාළුව අපි ටිකක් ලොකු ටැංකියකට දැම්මත් නැත්නම් ටිකක් ලොකු අපි පොණ්ඩෙහෙට දැම්මයි කියමු. ඒ ටික කාලයක් යනකම් අපි චුට්ටක් ඔබ්සර්ව් කළොත් ඒක විශේෂයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ටික වෙලාවක් යනකම්. නැත්නම් ටික කාලයක් එයාට චුට්ට තේරුම් ගන්න අවශ්‍ය කාලය යනකම් එයා ටික කාලයක් අර වගේ අර පුංචි ටැංකියේ කැරකිච්ච වට ප්‍රමාණයම තමයි එයා කැරගෙන්නේ ටික වෙලාවක් යනකම්. මොකද එයා දන්නේ එයාගේ වටේ තිබිච්ච සීමා බිඳිලායි තියෙන්නේ කියලා. එයාම දන්නේ. ඇත්තටම එයාට මීට වඩා ලොකුවට මේ දුර පීනන්න පුළුවන් සහ දැන් එයාට නිදහස හැදිලා තියෙනවා. නමුත් එයා ඒක දන්නේ නැති නිසා ටික කාලයක් යනකම් අර එකම වටේ විතරයි කැරගෙන්නේ. දැන් මේකට හේතුව මොකක්ද? මේක මිනිස්සුන්ට ඔහොම වෙනවා. අපි පුංචි කාලේ අපිට සහ අපිට ඉස්සර කාලේ අපිට තිබිච්ච තහංචි සමහරට අපේ ගෙදරින් වෙන්න පුළුවන් නැත්නම් සමාජයෙන් වෙන්න පුළුවන් කාලයත් එක්ක ඒ සමහර තහංචි අපෙන් නැත්නම් සමහර සීමාවන් අපෙන් ඉවත් වෙලා තියෙන හැබැයි අපි දන්නේ ඒක නිසා අපි අපේ ඔළුව ඇතුළේම අපිව හිර කරගන්නවා නම් නංගි මල්ලි ඒකින් වෙන්නේ අපේ නිර්මාණාත්මක හැකියාව නවතින එක හිර වෙන එක මේ මාළුවාට උනේත් ඒක තමයි ටික කාලයක් ගියයින් පස්සේ යාට තේරෙනවා මගේ සීමාව මේ නැති වෙලා දැන් මට පොඩ්ඩක් එහෙම යන්න පුළුවන් කියන එක. නමුත් ඒ වෙන පරක්කුව සෑහෙන හානිදායක වෙන්න පුළුවන් මිනිහෙක් මිනිස්සෙක්ගේ පැත්තෙන් බලද්දි. ඉතින් මේ වගේ ඕගොල්ලොත් හැම වෙලාවෙම කරන්න. දැන් ඕගොල්ලෝ මම හිතන්නේ මෙතන අතර බහුතරයක් ඇත්තේ එක්ක ඒලව කරන අය නැත්නම් ඒලව කරාට පස්සේ අය. ඉතින් මේ හැම වෙලාවෙම තමන්ගේ ලිමිට්ස් පුෂ් කරමින් ඉන්න ඕනේ. තමන්ගේ සීමාවන් චුට්ටක් තල්ලු කර ඉන්න ඕනේ. එතකොට ඒ සීමාවන් තමන් ඉවත් වෙද්දි අපිට දැනගන්න පුළුවන්. එතකොට අපිට හැකියාව ලැබෙනවා අපි මෙච්චර කල් හිටපු අර පුංචි ටැංකියෙන් එළියට අපිට යන්න පුළුවන් කියන කාරණාව අපිට දැනගන්න පුළුවන් වෙනවා. සහ අපිට ලොකු දේවල් ඒතර කරන්න හැකියාව සහ අවස්ථාව ලැබෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට
මේත් ඒ වගේම උදාහරණයක්. මේත් හසිත් සර් මට කියලා දුන්නේ. ඉතින් හසිත් සර් බොහොම ආදරෙන් මතක් කරන මේ වෙලාවේ මේ අපි ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට මේ පුංචි අලියෝ කැලෙන් එහෙම මේ අතරමං වුණායින් පස්සේ ඒගොල්ලෝම ගේනවා මේ අලියා අනාථාගේ ගාරකට හරි නැත්නම් සමහරවිට අල්ලගෙන එනවා පෙරහැරකට එහෙම ගෙනියන්න යම් කිසි මිනිස්සෙක්. ඒ ගෙනාවෙන් පස්සේ මේ අලිය පෙට්ටියා හරිම දාංගලි මේ අලි පෙට්ටියන්. හැම වෙලාවෙම තමන්ගේ දඟල් කඩාගෙන යන්න උත්සාහ කරනවා. ඊට පස්සේ එක තැන ඉන්නම නැහැ. දැන් මේ සතා මෙල්ල කරගන්නත් එපා. ඉතින් මෙයාගේ පිටිපස්සේ කකුලේ බඳිනවා ටිකක් ලොකු අලි පැටියෙක්ට සාපේක්ෂව ටිකක් ලොකු කොටයක්. මෙයා ලොකු අලියෙක්ට නම් මේක එච්චර ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අලි පැටියට මේක තල්ලු කරගන්න තරම් ඇද ගන්න තරම් හයියක් නෑ. තාම පුංචි. ඉතින් අලි පැටිය මොකද කරන්නේ? මේ ගැට ගැහුව වෙලේ ඉඳන් දඟලින් ගැට ගැහුව වෙලේ ඉඳන් මේ ඕක එහාට අදිනවා මෙහාට අදිනවා දුවන්න හදනවා එහාට මෙහාට පෙරලෙන්න හදනවා. එතකොට ඉතින් ඔය කකුලුත් වාදලා ගොඩක් වෙලා මෙයා මේකත් එක්ක පොරකදනවා. මෙහෙම ඉඳලා එක අවස්ථාවක් වෙනවා මෙයාට තේරෙනවා නෑ මට මේක හොල්ලන්න බෑයි කියලා මෙයා තීරණය කරනවා. මට මේක කරගන්න බෑයි. මේ කොටේ නම් මට නම් හොල්ලන්න බෑ කියන තීරණයට එයා එනවා. ඒක එයාගේ ඔළුවේ එයා තරයේම හිතා ගන්නවා. ඔයගොල්ලෝ පුදුමයි සමහරවිට මේ කතාව කලින් දන්නේ නැත්තම්. මේ අලියා ලොකු වෙලා අලින්ට මද කිපෙන කාලයක් එනවනේ. ඒ කාලයට හරිම ඡණ්ඩයි මේ අලි. හරිම ඒ කියන්නේ අපිට අලියාව විශ්වාස කරගන්න බෑ. කොච්චර තමයි මේ හින්දු අතින් අරගතේ ඇත් ගොව්වට පවා මේ ඒ අලියාව විශ්වාස කරන්න අමාරුයි. විශ්වාස කරන්න මේ අලියාව මද කිපිච්ච කාලයට මෙල්ල කරගන්න අවශ්‍ය වෙලාවට මෙයාව බඳින්නේ අර පුංචි කාලේ ආව බඳපු කොටේමයි. දැන් මේ කොටේ හරිම මේ ලොකු සද්දන්ත ඇතාට අලියට ගානක්වත් නැහැ. එකපාරක් ඇද්දගම විසික් වෙලා යනවා. ඊටත් වඩා ලොකු කොටන් එයාගේ හොඩෙන් තල්ලු කරනවා. හැබැයි එයාට මතක් වෙන්නේ මේකත් සමහරට තල්ලු කරන්න පුළුවන් ඇති කියලා. මොකද එයාගේ ඔළුවේ පළපදියම් වෙලා තියෙනවා. මේ කොටේ මට තල්ලු කරන්න බෑයි කියලා. හැබැයි එයා දැන් ලොකුයි. මේ කොටේ එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇදලා දැම්මොත් විසික් කරලා දැම්මයි. අපිත් ඕන තරම් මේ වගේ සිද්ධ වෙනවා. පුංචි කාලේ කවුරු හරි අපිට සමහර විට අසල්වැසියෙක් හරි නැත්නම් කවුරු හරි අපිට සමහරට කියලා වෙන්න පුළුවන්. ඔයාට වැඩ බැරිය අරවල මේවත් ඕවා කරන්න පුළුවන් ඔයාට. ඒ වගේ දේවල් නිසා විවිධ දේවල් නිසා අපිට සමාජයෙන් සෑහෙන්න අපිට බලපෑම් තියෙනවා. පුංචි කාලේ සමහරට ඇත්තටම මේවා බැරි වෙන්නත් පුළුවන්. නමුත් ලොකු වෙද්දී අපේ ඒ සීමාවන් අපේ අර නොහැකියාවන් සෑහෙන්න ඇත්තටම කිව්වොත් අඩු වෙනවා. නමුත් අපි උත්සාහ කළේ නැත්තම් අපි නැවත නැවතත් උත්සාහ කරමින් හිටියේ නැත්තම් අපිට කවදාවත් හොයාගන්න බැරි වෙනවා. මේක මට දැන් පුළුවන් කියලා. මේ අලි පෙට්ටිය ලොකු වෙලා නිකමට හරි අර කකුල ඇදලා ගත්තා නම් අර කොටේ විසික් වෙලා යනවා. එදාට යාට තේරෙවි. දැන් මට මේක අදින්න පුළුවන් කියන කාරණාව යාට තේරෙවි. නමුත් ඒක ගොඩක් අය කරන්නේ. ගොඩක් මිනිස්සු ඔය කොටේ අදින්නේ නැහැ. ඔය කොටේ ඇදලා බලන්නේ නැහැ. ඉතින් ඒක අපිට කරගන්න පුළුවන්. ලොකු හානියක්. ඒ නිසා නංගි මල්ලි හැම වෙලාවෙම අර මාළුවට සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙන්න අරින්න එපා. හැම වෙලාවෙම තමන්ගේ වටේ තියෙන ටැංකිය තල්ලු කර ඉන්න. ඒ ලිමිට්ස් පුෂ් කර ඉන්න. එතකොට හොයාගන්න පුළුවන් කොච්චර පොටෙන්ෂල් එකකට තමන්ට යන්න පුළුවන්ද කියලා. කොච්චර දේවල් තමන්ට ජීවිතේ අචීව් කරගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ටම තේරෙයි. හැම වෙලාවෙම මේ අලියා වගේ ඉන්නේ නැතුව තමන්ගේ කකුලෙන් අදින කොටේ ඇදලා බලන්න. හැම වෙලාවෙම ඇදලා ඉන්න. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ඒ ඇදලා විසික් කරන්න පුළුවන් වෙයි. එතකොට තේරෙවි තමන්ට කොච්චර හැකියාවක් තියෙනවද කියලා. ඉතින් මේ කතාවත් එක්ක මගේ කොටස මම අවසන් කරනවා අපේ මේ වෙබිනාර් එකේ. ඉතින් ඊළඟට මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා සස්නග සංසද නිපැයමානි ව්‍යාපෘතියේ ඕගනයිසින් ටීම් එකේ සමාජික සහ මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයට තේරීපත් වෙලා ඉන්න නිරෝධ ඉන්දිකොඩොල්ලු මල්ලිට මේ වැඩසටහනේ ඉතිරි කොටස කරගෙන යන්න කියලා. බොහොම ස්තුතියි.
ඉතින් බොහොම ස්තුතියි මල්ෂාන් රඩවැල්ල අයියේ සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. හරි අපි ඉදිරියට යමු. නව නිර්මාණ තනයි නව ලොවක් කතාව සම්පූර්ණ ඇත්ත. ලෝකයේ අනිවාර්යෙන්ම සධාතනික ධර්මතාවන් තියෙනවා, එය ඇත්ත. නමුත් ලෝකය මිනිස්සුන්ගේ සිතුවිලි අනුව බොහෝසයින් වෙනස් වෙන. අපි දන්න අපිට හිතන දේවල්, අපි හිතන පතන සියලුම දේවල් ටක්ටක් ගාල වෙනස් වෙනනේ. දැන් මල්ෂාන් අයියා මේ ශේෂණ එක කරගෙන අතරතුරේ හිතපු දේවල් නෙවෙයි එක පාට මම පටන් ගත්තාම ඔබට උනත් හිතෙන්නේ. ඉතින් සිතුවිලි කෙනක ෂණිකව වෙනස් වෙවි යනවා ඉතාම වේගයෙන්. අන්න ඒ වේගයෙන් වෙනස් වන සිතුවිලි වගේම ලෝකයත් ඒ සිතුවිලි අනුව වෙනස් වෙනවා. කොහොමද මේ ලෝකයේ සිතුවිලිත් එක්ක වෙනස් වෙන්නේ? බොහෝ අයුරින් වෙනස් වෙනවා. හැම පැත්තෙම අනේක විද ආකාරවලින් ලෝකය වෙනස් වෙනවා. ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්, සමාජීමය වශයෙන් වෙන්න පුළුවන්, බොහෝ ආකාරවලින් ලෝකය වෙනස් වෙනවා. ඉතින් මේ ලෝකය වෙනස් වෙන්නම නව නිර්මාණ නිසා. ඉතින් අද වෙද්දි ලෝකය මේ වෙනස් වෙගෙන ආපු ගමනේ අද වෙද්දි සන්ධිස්ථානයක් තියෙනවා. ඒ තමයි අපේ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. අපිට දියුණු සංවේදනයක් තියෙනවා. අපි ලෝකෙ කොතනක වුණත් දැන් වෙන දෙයක් අපිට එසැනින් ලංකාවින්න දැනගන්න, එතන ඒ සිද්ධියේ සිදු වූ තැන ඉන්නවා වගේම බලලා දැනගන්න පුළුවන්. ඉතින් ලංකාවේ දෙයක් වුණත් ලෝකයේ ඕනම කෙනෙක්ට ටක්ගාලා දැනගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ විශ්ව ගම්මානයක් කියන සංකල්පය තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ලංකාවටත් නොනැවතී මේ නව තාක්ෂණය ගලාගෙන ඇවිත් තියෙනවා. අපි දැනටත් යොදාගන්න මේ ඔබත් මමත් එකතු වෙලා දැන් මේ කතා කරන්නේ ඒ අපි යොදාගන්න තාක්ෂණ ක්‍රමවිදියක් ඔස්සේ. හරි, අපි ඉදිරියට යමු. එතකොට නව නිර්මාණකරණය හා අපේ රට ශ්‍රී ලංකාව නව නිර්මාණකරණය හා සම්බන්ධ විය යුත්තේ කොහොමද? අපි මොන වගේ ගමනක්ද ඇවිත් තියෙන නව නිර්මාණකරණය හා සම්බන්ධය? අපි මොන වගේ ගමනක්ද යා යුතුව ඇත්තේ නව නිර්මාණකරණය හා එක්ක? හරි, අපි ඒ දිශානතියට යොමු වෙන කලින්, ඒ කියන්නේ මේ නව නිර්මාණකරණය ලංකාවට ඇයි වැදගත්, ඇයි ඕන, ඒ ඔක්කොටම කලින් අපි පොඩ්ඩක් පසුබිම හදාගමු. මෙන්න මේ විදිහට මම පසුබිම හදන්න අපි ලංකාව ගැන විස්තර ටිකක් කතා කරමු. මං හිතන්නේ මෙතන එන කවුරුත් අකමැති වෙන්නේ නැහැ තමන්ගේ මාතෘභූමිය ගැන විස්තර කතා කරන්න. ඉතින් අපි ලංකාව ගැන විස්තර ටිකක් කතා කරලිමු මුලින්ම අර මාතෘකාවට යන්න කලින්. ඉතින් ලාංකිකයෝ විදිහට අනිවාර්යෙන් අපි හැමෝම දන්න දේවල් සහ නොදන්න කරුණුත් ලංකාවේ බොහොමයි. අපි ශ්‍රී ලාංකිකයන් ලංකාවේ මිනිස්සු විදියට, ඉතින් අපේ ඉතිහාසය වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් තියෙන, ජනගහනය මිලියන 22කට ආසන්න වෙද්දී අපේ රටේ සංස්කෘතික වටිනාකම ඉතාම ඉහළ තැනක තමයි තියෙන්නේ. භාෂාව ගත්තත්, චාරිත්‍ර වාරිත්‍ර, සාහිත්‍ය, කලාව, ආහාර රටාව, පුදසිරිත්, ඒ සියලුම ආකාරවලින්, සියලුම දේවලින් අපි ඉතාම දියුණු මානව ශිෂ්ටාචාරයක් විදිහට තමයි ලෝකයේ සැලකෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ සංස්කෘතියක් තියෙන අපිට ස්වභාව සෞන්දර්ය අතිනුත් අඩුවක් නම් නැහැ. ස්වභාව සෞන්දර්ය ඉතාම විචිත්‍රව, ඉතාම විවිධත්වයකින් යුතුව පැතිරලා තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව. ඉතින් මේ ශ්‍රී ලංකාවේ අපි දන්නවා ඉන්දියන් සාගරයේ දූපතක්, සුන්දර වෙරළ තීරයක් තියෙනවා. ඊපස්සේ දේශගුණය, නිවර්තන දේශගුණයක් තිබුණත් ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන දේශගුණික රටාවක් තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඉතින් ලංකාවේ වනාන්තර පද්ධතිය ගැන අපි සැලකුවොත්, ලංකාවේ වනාන්තර පද්ධතිය කියන්නේ ලෝකයේ සුවිශේෂීම වනාන්තර පද්ධතිය. අපි දකුණු නිර්ත දිග දිශාවට ආවොත් අපිට තියෙනවා සිංහරාජ වනාන්තරය. ලෝකයේ වර්ග මීටරයක් තුළ, නැත්නම් වර්ග භූමිය එකකයක් තුළ වැඩිම ජෛව විවිධත්වයක් තියෙන වනාන්තර වලින් එකක්. ඊට පස්සේ අපි දකුණු ගිනිකුණ දිග දිශාවට ගියොත් යාල වනෝද්‍යානය තියෙනවා. යාල වනෝද්‍යානය තමයි වැඩිම කොටි මේ දිව්‍යන් ගණත්වයක් දක්නට ලැබෙන වනෝද්‍යානය. ඊපස්සේ අපි උතුරු වයඹ දෙසට ගියොත් අපිට විල්පත්තුව තියෙනවා. ආයි උතුරු මැද පළාතට වෙන්න මින්නේරිය වනෝද්‍යානය තියෙනවා. මින්නේරිය වනෝද්‍යානය කියන්නේ ලෝකේ
විශේෂම වැදගත් වනෝද්‍යානයක්. ආසියාතික අලින් එකවර වැඩිම පිරිසක් රැස්වන ස්ථානය ලෙසර කෙන්නේ මේ මින්නේරිය වනෝද්‍යානය තමයි. ඉතිං ඒ වනාන්තර පද්ධතිය නම් ශ්‍රී ලංකාව 99යි. වනාන්තර පද්ධතිය විතරකුත් නෙවෙයි මුතු මැණි රත්තරන් ඛනිජ තෙල් පවා ශ්‍රී ලංකාවේ ඇති බවට හොඳට සාක්ෂි තියෙනවා සහ හොඳට අපි දන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි සාගර සම්පත් ඒ ආදී වූ මේ සියලුම ස්වභාවික සම්පත් වලින් ආඩ්‍ය රටක් තමයි අපේ ශ්‍රී ලංකාව. හරි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් අපේ අද මාතෘකාව නව නිර්මාණකරණයනේ. ඉතින් ඒ නව නිර්මාණකරණය ගැන කතා කරද්දී ලංකාවේ ආර්ථිකය කතා නොකරම් බෑ. අපි බලමු දැනට ලංකාවේ ආර්ථිකය තියෙන්නේ මොන වගේ මට්ටමකද කියලා. ලංකාවේ ආර්ථිකය දළදේශීය නිෂ්පාදන අතින් ලෝකයේ 66 වන ස්ථානයට තමයි අද වන විට පත් වෙලා තියෙන්නේ. ඉතින් ලංකාව ඔබට පේනවා දැන් මේ හැමටම පේන අපිට බලන්න පුළුවන් මෙතන තියෙන අපේ දත්ත කීපයක්. මෙතන අපි සැලකුවාට පස්සේ ලංකාව ණය ඇත්තරම ලංකාව කියන්නේ අද වන විට ණයින් බරිත රටක් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ඩොලරය අගයක් ඉහළ අගයක් දරනවා. ඉතින් ඒක නිසා අපිට ආර්ථිකය අපේ සම්පත්වල සාපේක්ෂව හොඳ මට්ටමක තියෙනවා කියලා අපිට කියන්න කෙලින්ම කිව නොහැකි. සම්පත් වලට සාපේක්ෂව. හරි. ආර්ථිකය ගැන කතා කරද්දී මේ අපනයන ආනයන ගැන කතා කරන්නම වෙනවනේ නේද? අපනයන ආනයන කියන ආර්ථිකයේ ප්‍රධානම කොටසක්නේ. ඉතින් අපනයන සම්බන්ධයෙන් කතා කරද්දී ශ්‍රී ලංකාව තේ අපනයනය තමයි ප්‍රධාන වශයෙන්ම ලංකාවේ අපනයනය වෙන්නේ. එතකොට තේ අපනයනයෙන් තුළින් ශ්‍රී ලංකාව ලෝකයේ 4 වෙනි ස්ථානය සුළනවා. රබර් ටයර් අපනයනය තුළින් ප්‍රති අපනයනය තුළින් 2019 වර්ෂයේ ලෝකයේ ප්‍රමුඛම ස්ථානයක ඉඳලා තියෙනවා. එතකොට ඇඟලුම් කර්මාන්තයේ වගේ නිෂ්පාදන 86ක් පමණ ප්‍රමාණයක් තමයි ලංකාවේ අපනයනය වෙන්නේ. ආනයනය පැත්තෙන් ගත්තොත් ආනයනය පැත්තෙත් නිෂ්පාදන 83ක් පමණ ප්‍රමාණයක් ආනයනය වෙනවා ප්‍රධාන වශයෙන්ම. එතකොට මේ ආදී වූ ආර්ථිකයක් තමයි ශ්‍රී ලංකාවට තියෙන්නේ. ඉතින් මේ ආර්ථිකය දැන් අපි බැලුවේ සම්පූර්ණයෙන් දල වශයෙන්. එතකොට මේ දල වශයෙන් විතරක් බලලා දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ නව නිර්මාණකරණය රටට ඇති බලපෑමනේ. රටට අවශ්‍යතාව රටට තියෙන කරන්න පුළුවන් බලපෑම නව නිර්මාණකරණය තුළින් ලෝකයට ගෙනියන්න පුළුවන් තැන. ඒක කතා කරන්න කලින් අනිවාර්යයෙන්ම අපි ලංකාව ගැන හොඳට දැනගෙන ඉන්නවා නේද? ලංකාව ගැන හොඳට දැනගත්තොත් තමයි ඒ අවශ්‍යතාවය අපිට හොඳටම වැටහෙන්නේ. අපි යමු ඉස්සරහට. මම ඒක නිසාම කතා කරන්න ඕන කියලා හිතුවා ලංකාවේ කෘෂිකර්මය. ඇයි මම කෘෂිකර්මයම තෝරගත්තේ? කෘෂිකර්මය කියන්නේ අපේ ආහාර නිෂ්පාදනය වෙන කර්මාන්තය. ඉතින් ආහාර කියන්නේ අපේ ප්‍රධාන අවශ්‍යතාවයක්. ඔක්සිජන් සහ ජලය ඇරුණුකොට ආහාර ඖෂධ ඒවා අපේ ගොඩක් වැදගත් අවශ්‍යතාව වෙනවා. ඉතින් කෘෂිකර්ම ශේෂ්ත්‍රය ගැන අපි කතා නොකර බෑ. කෘෂිකර්ම ශේෂ්ත්‍රය ගැන අපි පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරොත් ශ්‍රී ලංකා ජලදේශ නිෂ්පාදනයට 7.4ක දායකත්වයක් කෘෂිකර්මයෙන් සපයද්දී අද ලංකාවේ 40කට ආසන්න භූමි ප්‍රමාණයක් කෘෂිකර්මය සඳහා වෙන් කරලා තියෙන 27ක පමණ ජනගහනයක් දීර්ඝකාලීනව හෝ කෙටිකාලීනව කෘෂිකර්මයේ යෙදෙනවා. ඉතින් මේ වගේ සම්පත් ප්‍රමාණයක් වැය කළා ශ්‍රමයක් වැය කළා තියෙන කෘෂිකර්මය තුළින් අපි රටක් විදියට එහි ප්‍රතිලාභ කොයි වගේද ගන්නෙ? ඇත්තරම රටක් විදියට ප්‍රතිලාභ කෘෂිකර්මය අපිට මීට වඩා ගොඩක් දුරට තවත් ගොඩනැගෙන්න තියෙනවා. ඒ ප්‍රතිලාභ සම්බන්ධයෙන් කතා කරනවට වඩා අපි අපේ දුර්වලතා හා අභියෝග ටික මුලින් විසඳගමු. මොකද ඒ ටික විසඳගත්තොත් තමයි අපිට අනිවාර්යෙන් ලොකු තැනකට ගොඩනැගෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෘෂිකර්මයේ තියෙන දුර්වලතා සෑම සියලු දෙයක්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපිට හොඳටම දැනෙන දුර්වලතා තියෙනවා නේද? කෘෂිකර්මය කියන්නේ පයි පැරන්නෝ කිව්වේ ශ්‍රී ලාංකිකයාගේ ලේවලම තියෙන දෙයක් තමයි කෘෂිකර්මය කියලා. නේද? ඉතින් අපි ඕන කෙනෙක්ට කෘෂිකර්මය සම්බන්ධයි.
ඉතිං ගොඩක් දුරලතා තමයි ප්‍රධානමයව තමයි ශ්‍රී ලංකාවේ මිනිස්සාගේ හරි තාක්ෂණ විදික්‍රම භාවිතයක් නොමැතිකව. දැන් නූතනය ගොවියා සමහරක් ගොවීන් අපේ හෙළ පරණ තාක්ෂණ විදික්‍රම යොදාගන්නෙත් නෑ නව තාක්ෂණ විදික්‍රම යොදාගන්නෙත් නෑ. ඉතින් ඒක නිසා බොහෝ පලදාවේ අඩුකමක් නැත්තම් වගාවීමේ පලදාව අසාර්ථක වීමක් දක්නට ලැබෙන. දේ විතරකුත් නෙවේ පසට යොදන පෝෂක් කොටස් ඒහා සම්බන්ධ ගැටලු වීමට පස් කෘමිනාශක ඒවයි අතුරු පල ගොඩක් ඇතිලා තියෙනවා. ඉට පස්සේ අපි පිරිස් බලයගත්තම තාරුණ්‍ය කුෂිකරමට යොමුුවෙන් නැතුව ගිහින් තියෙනවා. ඉට පස්සේ තවත් එහාට ගත්තොතින් තාක්ෂණ විදික්‍රම භාවිතය ගොඩක් අවම වෙලා තියෙනවා. අන්තර්ජාලය භාවිතය අවම වෙලා තියෙනවා කුෂිකර්මය සඳහා. ති මේ වගේ ගැටලු ගොඩක් තියෙන. තිගේ ගැටලු මමට සියල්ලම ඉදිරිපත් කරන්න යන්න. ඔබ අපි හැම මොඩුව තියාගන්න උන්දේ තමයි කුෂිකර්මය කියන ශේෂත්‍රයේ ගැටලු රාශියක් තිය. හරි. ඉතින් ඔය ගැටලු රාශය තියාගෙන මිනිස්සු මුකුත්ම කරලා නැද්ද? ලංකාවේ මිනිස්සු ගැටලුවලට මුකුත්ම කරලා නැද්ද? කරලා තිය සහ ඉස්සරහටත් කරන්න ඕන කරාවි. මෙන්න එක හොඳ මුද නිදසුනම් රෝධ දෙකේ අට්‍රක්ටරය පිළිත් රේවත විජයවර්ධන ශූරීන් ශ්‍රේෂ්ඨ නවනි පැවම්කරුවෙක් එතුමා තමයි මේක දායාද කරන්නේ ලෝකයටම වැදගත් ලෝකයේ ඒ කාලේ කුෂිකර්මය ලොකු පෙරලියක් ඇතිකරපු දෙයක් තමයි මේ රෝධ දෙකේ අත්චක්ටරය. ඉතින් මේක අපි කුම්බුරක් අස්වදද්දි ගොඩක් පහසු වෙලා තියෙන වැඩ කටයුතු මෙතුමා කරපු නිර්මාණ මෙ පමණක් නෙවේ තව බොහොමයක් තියෙන. ඉතින් නිර්මාණ කරෙක් මෙතුමා පමණක් නොවේ තව බොහොමයක් ඉන්න. ඉතින් මේ නිර්මාණවලින් ලොකු දායකත්වයක් ලොකු පෙරලියක් අද වර්තමානය සඳහා සිදු වෙලා තියෙන. අපි කලින් කතා කර බොහෝ ගැටලු තියෙන ඒ තරමට හෝ ගැටලු ටික සීමාවුනේ මේ වගේ නිර්මාණ ලාංකිකයන්ගේ බිහිවුලා ලෝකයටත් ලංකාවටත් දායද වෙච්ච නිසා. ඉතින් ලෝකයෙන් අපිට නිර්මාණාව වගේම අපේ මිනිස්සු බොහොමයක් නිර්මාණ අතීතය පටම කරලා තියෙන. අපි තව ශේෂත්‍රයකට යම් සෞඛ්‍ය ශේෂත්‍රය කෙටියෙන් බලමු. සෞඛ්‍ය ශේෂත්‍රය ගැන කතා කරොත් අපි දන්නවා ලංකාවේ හෙළ වෛද්‍යක්‍රමය පටන්ම ඒ කාලේ ලංකාවේ පැරණිතම රෝහල් තිබුණේ අනුරාධපුර යුගයේ පණ්ඩුකාභ රජ සමය පටන් ඒවා ලෝකේ පැරණිතම රෝහල් ලෙස සලකනවා. ඉතින් ශල්‍ය කර්ම පවා එකල සිදු කරලා තියෙන ලෝකයන් මවිත වෙන වෛද්‍ය ක්‍රමයක් තමයි තිබිලා තියෙන්නේ. වර්තමානය වන විට අපි දන්නවා පුද්ගලික සහ රාජ්‍යංශය දෙයංශයෙන්ම ගුණාත්මක වෛද්‍ය සේවාවක් සපයනවා. ඉතින් ඒ අපේ වෙදහෙදවරුන් ලෝකේ දැනුමෙන් සහ හැකියාවෙන් ඉහළම තැනක ඉන්නවා කියලා අනිවාර්යෙන්ම අයිවාදයෙන් හැමෝටම කියන්න පුළුවන්. එනම් මුදු අපිට ප්‍රශ්න කිහිපයක් පැන නගලා තියෙනවා. අර කුෂිකර්මාන්තයේ වගේම මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අභියෝග සහ දුර්වලතා අනිවාර්යෙන්ම තියෙනවා. අපි හොඳටම දන්නවා සමහර රෝහල් වල සමහර මෙවලම් හිඟ සමහර අවශ්‍ය නවීන තාක්ෂණය නොමැතිකම. ඊට පස්සේ අපි අනුරාධපුරයේ පැත්තට ගියොත් වකුගඩු රෝග. නගරයක් පැත්තට ගියොත් ඩෙන්ගු. ඒ වගේ බෝ නොවන රෝගවල ඉහළ ව්‍යාප්තියකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපේ වෛද්‍යවරුන් සහ හෙදියන් කොරෝනා රෝගය නම් ඉතාම වෙහෙසකාරීව හෝ හොඳින් පාලනය කරනවා. එනමුදු මේ වගේ පැතිරෙන් නැති රෝගවල බෝ නොවන රෝගවල ව්‍යාප්තියක් ලංකාවේ තියෙනවා. පිළිකා ආදී තව බොහොමයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ආර්ථිකය ස්වභාවය අපි කතා කරා නේද? ලංකාවේ ආර්ථිකය අපිට මිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ලංකාව ණයයි. ඒ ණය අපිට නැති කරන්න ඕන. ලංකාවේ නිර්මාණ හදලා තියෙනවා. ඒ නිර්මාණ ලෝකෙට වැදගත් වෙලා තියෙනවා. ඉතින් ලංකාව මිනිස්සු දක්ෂයි. ඉතින් එහෙනම් අපි තවත් මොකද්ද කරන්න ඕන? ලංකාව රාජ්‍යයක් විදිහට ඉදිරියට එන්න නම් තවත් මොකද්ද කරන්න ඕන ඇත්තට? ප්‍රශ්නයක්. මොකද්ද කරන්න ඕන? මෙන්න මේකයි කරන්න. අලුත් දෑ නොනගින ජාතිය ලෝ නොනගී. අපේ අද වැඩසටහන ආරම්භයේදීම අපේ හසිත විජේසුන්දරස මතක් කරා වගේම
කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ මේ කියමන එතුමන් කීවේ ඒ කාලෙ නිකන්නන් නෙවේ. අලුත් අලුත්දයන් නොතරන ජාතිය ලෝනනගී. අපි අනිවාරෙන්ම තනිතනිව හෝ එකමුතු වෙලා බැරිනම් තනිතනිව හෝ එකමුතුකම තමයි හොඳම තනිතනිව හෝ අවුම් වශයෙන් අලුත් අලුත්දෑ තනන්න උත්සාහ ගන්නවල් නැත්තම් අපිට රටක් විදියට ඉදිරි පිම්මක් පනින්න අපහසුයි. ඉදිරියට ගමන් කරන්න අපහසුයි. නව නිර්මාණකරණය අපි ඉදිරියට ගෙනිච්චොත් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම ලෝක වෙළඳ පොළ ජය ගන්න, කර්මාන්ත සේවාවන් වැඩි දියුණු කරගන්න අනිවාර්යයෙන්ම හොඳ ඉදිරි ගමනක් ශ්‍රී ලංකාවට අරන් දෙන්න. ඉතින් අපි හැමෝම අදිටන් කරගන්නත් ඕන ඒ දේම තමයි. හැබැයි අපි හැමෝටම පුළුවන්ද නව නිපැවුම් කරුවෙක් වෙන්න? අපි හැමෝටම පුළුවන්ද? මම ප්‍රශ්නයක් තමයි ඇත්තරම අහන්න. අපි හැමෝටම පුළුවන්ද හොඳ නව නිපැවුම් කරුවෙක් වෙන්න? දැන් මේ කතා කරන මටයි බලංගින් ඔබ සියලු දෙනාටයි අපි මෙතන හැමෝටම පුළුවන්ද නව නිපැවුම් කරුවෙක් වෙන්න? ඊපස්සේ මේ ලෝකේ ඉන්න අනිත් මිනිසුන්ට හැමෝටම පුළුවන්ද නව නිපැවුම් කරුවෙක් වෙන්න? හැමෝගෙම නම මොකක් හරි නව නිර්මාණයක් නැත්තම් නව න්‍යායක් ඉදිරියෙන් ලියව ගන්න පුළුවන්ද? බැරිද? ඇත්තරම පුළුවන්. හැබැයි එහෙම නිකම් පුළුවන් වෙන්නේ නැහැ. ඒ සඳහා ඇති කරගත යුතු ආකල්ප සහ ගුණාංග පවතිනවා. ඉතින් ඒ ආකල්ප හා ගුණාංග පිළිබඳව තමයි මම මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙන්නේ. හරි. පළවෙනි දේ තමයි නොපසුබට කැමැත්තක් අවශ්‍යයි. ඇයි කැමැත්ත කියන එක දේ අවශ්‍ය වෙන්නේ? දෙයක් ඕනම දෙයක් පටන් ගන්න අපිට කැමැත්ත උවමනාව ඕන. හරි. එතකොට දැන් අහඹු ලෙස දැන් මල්ෂාන් අයියත් මල්ෂාන් රණවැල්ල අපේ අයියත් කතා කරා මුලින් අහඹු ලෙස නව නිර්මාණ ලෝකයට බිහි වුණා කියලා. එතකොට ඒ අහඹු ලෙස බිහි වෙච්ච නව නිර්මාණ කැමැත්තත් එක්ක නෙවෙයිද? කැමැත්ත නැතුවද ලෝකෙට බිහි වුණේ? මොකද හිතන්නේ? අහඹු ලෙස නව නිර්මාණ ලෝකෙට බිහි වුණා කියන කතාව. අපි උදාහරණ කීපයක් ගමු. විකිරණශීලීතාව. ඊපස්සේ හොඳම අපි හැමෝම දන්න දෙයක් තමයි අයිසෙක් නිව්ටන් ගලුවට ඇපල් ගෙඩියක් වැටිච්ච කතාව නේද? ඉතින් ඒවා අහඹු සිද්ධීන්. නමුත් ඒ අහඹු සිද්ධීන් ඔවුන් අතහැරියේ නැහැ. ඒ අහඹු සිද්ධිය හොඳට නිරීක්ෂණය අරගෙන ඔවුන් එතනින් නතර වුණේ නැහැ. දැන් ඒ ඇපල් ගෙඩියක් වෙන මිනිසුන් ගොළුවලට වැටිලා නැද්ද? වැටිලා තියෙනවා. නමුත් ඒ එතනින් නතර වුණේ නැහැ අයිසෙක් නිව්ටන්. ඔහු එතෙන්ට කැමැත්තක් ඇති කරන කුතුහලයෙන් ඒ දේ සොයාගෙන ගියා. ඉතින් ඒ කැමැත්ත තමයි ඔහුව ගුරුත්වාකර්ෂණ කියන න්‍යාය ලෝකෙට හඳුන්වා දෙන්න, ඒ මූලධර්මය හඳුන්වා දෙන්න ඔහුව එච්චර දුරක් අරගෙන ගියේ. ඉතින් අනිවාර්යයෙන්ම අපිට නව නිර්මාණකරණයට අවශ්‍ය වෙන්නේ ප්‍රථමයෙන්ම කැමැත්ත. අවශ්‍යතාවක් අවබෝධ කර ගැනීම. හරි. අවශ්‍යතාවක් අවබෝධ කර ගන්න ඕන තමයි නිර්මාණයක් හදන්නේ. ඒක හරියට අපිට තේරෙනවනේ සාමාන්‍ය දැනීම විදියට අපිට තේරෙනවා අවශ්‍යතාවක් අවබෝධ කරගන්න ඕන නව නිර්මාණයක් හදන්න. එතකොට මේ රූපයත් එක්ක මේක තියෙන සම්බන්ධය මොකක්ද? නිකන් බෝල ටිකක් යකට රාමුවක දාලා තියෙන වගේ රූපයක් තියෙනවා. අවශ්‍යතාවක් අවබෝධ කර ගැනීම කියලා ලියලා දෙනවා. ඒ සම්බන්ධය මෙන්න මෙහෙමයි. එක්තරා ටෙනිස් ක්‍රීඩක පුහුණුවරයෙක් ඉඳලා තියෙනවා. එයා ටෙනිස් සෙල්ලම් කළ ඉවරනම දවසේ ටෙනිස් සෙල්ලම් කළ ඉවරනාට පස්සේ එයාට කාර්යයක් තිබුණා මේ ටෙනිස් බෝල ටික එකතු කරන්න. ඉතින් එයා අර ටෙනිස් බෝල තනින් තැනට ගිහිල්ලා අතින් ඇහිඳ ඇහිඳ එකතු කරනවා. ඉතින් ලොකු වෙහෙසක් හැමදාම එකට දරනවා. ඉතින් ඒ වෙහෙස නැති කරගන්න එයාට හිතුණා මොකක් හරි මේකට කරන්න ඕන කියලා මුලින්ම අවශ්‍යතාවක් ඇති වුණා. ඒ අවශ්‍යතාව එයාට හොඳටම දැනුණා. ඉතින් ඒ අවශ්‍යතාව දැනෙච්ච නිසා ඔහු ඒ වෙනුවෙන් මුකුත්ම නොකර හිටියේ නෑ. ඔහු ඒ වෙනුවෙන් සරල ඇටවුමක් හැදුවා. ටෙනිස් බෝල් හුප් කියලා තමයි අපි මේකට කියන්නේ. ඉතින් මේ ඇටවුම ඔබට හොඳට බැලුවොත් හැමෝටම පේනවා මෙතන පොළොවත් එක්ක ස්පර්ශලා තියෙන තැන කම්බිකූරු දෙකක් තියෙනවා. ඒ කම්බිකූරු දෙක මැදින් අපි දන්න ටෙනිස් බෝලේ අපි සාමාන්‍ය ක්‍රිකට් ගන්න බෝලේ ගැන හිතන්නකෝ. අපි ඒක උදාහරණයක් විදිහට ගමු. හැමෝම දන්නවනේ
අපිට ගොඩක්ම ඒක අපි දන්න දෙයක්. ඉතින් ඒ ටෙනිස් බෝල අපි ගත්තම ඒක එබෙනවා නේද? අපිට ඔබන්න පුළුවන් ඒ බෝලය. එතකොට ඒ ටෙනිස් බෝලය අර කම්බි කූරු දෙක අතරින් තද කරලා ඇතුළට ගන්න එක තමයි එයාගේ සරල ඇටවුම වුණේ. ටෙනිස් බෝලය කොහොම හරි ටෙනිස් බෝල හැම එකක්ම ඒ ආකාරයෙන් මේ මෙවලම නැත්තම් මේ පොඩි උපකරණ ඇතුළට එයා ගන්න පුළුවන්. ඉතින් මේ ඇටවුම මෙයා නිෂ්පාදනය කරාට පස්සේ ලෝකයේ හැමතැනම මේ ඇටවුම පැතිරිලා ගියා. අදටත් ඔබ Google search කරලා බැලුවොත් හොයලා බැලුවොත් මේ ඇටවුම ඕන තරම් මේ ක්‍රීඩාංගණවල භාවිතා වෙනවා. ලංකාවෙත් ඕන තරම් තියෙනවා. ඔබට මිලයට ගන්න උනත් මිලදී ගන්න උනත් තියෙනවා. ඉතින් ඒ ඇටවුම බිහි වුණේ කොහොමද? අර වගේ සරල විදියට ඔහු අවශ්‍යතාවය අඳුරගෙන සරල ඇටවුමක් හැදීමෙන් තමයි මේ නිර්මාණය ලෝකෙට බිහි වුණේ. ඉතින් අවශ්‍යතාවක් අවබෝධ කර ගැනීම කොච්චර වැදගත්ද කියන ආයි තවත් අමුතුවෙන් නිදසුන් ඕනේ නැහැ. හරි. ඊළඟ කතාව අපි මෙන්න මේ විදිහට කියමු. දැන් ඕනම දෙයක් නොකර ඉන්න නම් ඕනම දෙයක් නොවෙන්න නම් පළවෙනි අඩිය තමයි කරන්න බෑ කියලා සිතීම. කරන්න බෑ කියලා සිතීම තමයි නොකර ඉඳීමේ පළවෙනි අඩිය. ඉතින් එහි විලෝමය කුමක්ද? එහෙනම් අනිත් පැත්ත මොකක්ද ඒකේ? ඕනම දෙයක් කිරීමේ පළවෙනි පියවර පළවෙනි අඩිය තමයි සුබවාදීව සිතීම. I can do it. අපි පොසිටිව් හිතුවොතින් තමයි අපිට අඩියක් දෙකක් හෝ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ සුබවාදීව සිතනවා කියන එක අනිවාර්යයෙන්ම නව නිර්මාණ කරුවෙක්ට වැදගත් කාරණයක්. ඇයි එහෙම කියන්නේ? නව නිර්මාණයක් කිරීමට අදහස ගන්නත් එය දිගට පවත්වාගෙන යන්නත් අනිවාර්ය වශයෙන් වැදගත් වෙන කාරණාවක් තමයි සුබවාදීව සිතීම. ඉතින් ඒක අපි සිත්ති තබා ගන්න ඕන. ඉතින් මෙන්න තවත් කාරණයක් අපි කතා කරමු. නොසැලී සිටීම. නොසැලී සිටීම අනිවාර්යෙන් වැදගත් එකක්. නොසැලී සිටීම කියන කරුණ ඇතුලේ තියෙන්නේ මොකද්ද? ධෛර්යය, වීරිය. මම පොඩි උදාහරණයක් දෙන්නම්. එක විද්‍යාඥයෙක් ඉන්නවා. එයා පළවෙනි පාර උත්සාහ කරා දෙයක් හදන්න. දෙවෙනි පාරත් උත්සාහ කරා. තුන්වෙනි පාරත් උත්සාහ කරා. හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි, 100 වෙනි, 101 වෙනි, 202 වෙනි, 200, 500, 600 ඔහොම 999 වතාවක් කුත් පසු කළා ඔහු උත්සාහ කරා. නමුත් ඔහු ඉන් අනතුරුව නිර්මාණය සොයාගත්තා. කවුද? ඒ විද්‍යාඥයා. ඔබට මතක් කරගන්න ඒ විද්‍යාඥයා කවුද කියලා? තෝමස් අල්වා එඩිසන්. ඔහු විදුලි බල්බය සොයාගත්තේ දහස් වතාවක් වන උත්සාහ කිරීමෙන් අනතුරු. ඉතින් ඔහුගේ විද්‍යාගාරය පවා අවසානයේ ගිනිබත් වුණා. නමුත් ඔහු නොසැලී විදුලි බල්බය සොයා ගැනීම දක්වා පෙළඹුණා. ඉතින් අර උත්සාහ කිරීම එකක්වත් අසාර්ථක උත්සාහ කිරීම කියලා කවුරුවත් කිව්වේ නැහැ එතුමන්ට. මොකද ඒව ඔක්කොම අත්හදා බැලීම් කියලා තමයි කිව්වේ. පසුකාලීනව ඒවත් ඒ අත්හදා බැලීම් සමගිනුත් නව නිර්මාණ ලෝකයට දායාද වුණා. ඉතින් මේ නොසැලී සිටීම වීරිය ගැන කවර කතාවද අපි හොඳටම දන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ පවා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් අසංඛ්‍ය කාලයක් ගණන් කළ නොහැකි කාලයක් එකම අධිෂ්ඨානය ඉඳගෙන වීරිය කරලා තියෙනවා. ඉතින් වීරිය කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ඉලක්ක කරා යන්න අත්‍යන්තයෙන්ම වැදගත් කාරණාවක්. ඉතින් මම කැමති මේ අපේ සීල ගුණාංග සාරාංශගත කරන්න. මෙතන ඔබට පේනවා හැමෝටම පේනවා ඔප්ටිමිසම් කියන්නේ සුබවාදී සිතීම, පැෂන් කැමැත්ත, ෆෝකස් ඉලක්ක කිරීම, ගෝල්ස් පර්සිස්ටන්ස්, ක්‍රියේටිවිටි නිර්මාණශීලීත්වය, ඇනලයිසිස් විශ්ලේෂණාත්මක බැලීම, ෆේත්. ඉතින් මේ හැම ගුණාංගයක්ම අපිට අත්‍යන්තයෙන්ම වැදගත් කාරණා වෙනවා නව නිර්මාණයකරණය සඳහා යොමු වෙද්දී. ඉතින් මේවා විශේෂයෙන්ම අපි මේ හිතලා ඇති කරගත යුතු කාරණා නෙවෙයි. අපි නිර්මාණය හදන්න ඕන කියලා අපිට හිතිලා අපි ඒ සඳහා උනන්දු වෙද්දි අපිට ඉබේම අපි තුළ වර්ධනය වෙන ගුණාංග නේද? නැත් විශේෂයෙන්ම මේක මම ඇති කරගන්න ඕන කියලා එහෙම හිතලා වෙනමම කොහෙන්වත් අපිට කඩේකින් ගන්න බෑනේ. මේ අපි තුළම ඇති වෙන්න ඕන දේවල්. ඉතින් ඒ විදිහට මෙන්න මේ වගේ ගුණාංග කිහිපයක් අනිවාර්යෙන්ම අපිට සිත තුළ ඇති වෙන්න ඕන. හරි. දැන් කෙනෙක් ඇහුවොත් මේ ආකල්ප ගුණාංග ඇත්තටම ඕනද? ඇත්තටම ඔය ප්‍රායෝගිකද?
ඇත්තරම් මේ ඇති වෙලාද මේ විද්‍යාඥයෝ කවුරු හරි අපි හිතමු ඇහුවා කියලා දැනුවත් හෝ නොදැනුවත්ව ඇහුවා ඔබට පුළුවන් එක උදාහරණයක් එකට සපයන්න හරිද එතකොට මේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල් 1933 ඉපදුණු උපතලබද්දී ලෝකයේ අති ප්‍රසිද්ධ වෙනවා ඩයිනමයිට් සොයා ගැනීම එතනින් පස්සේ ඔහු තවත් උපුරණ ද්‍රව්‍ය කීපයක් සොයා ගන්නවා ඉතින් ඒ කාලේ ලෝකයේ පෙරලියක් ඇති කරපු දෙයක් තමයි මේ ඩයිනමයිට් සොයා ගැනීම ඉතින් ඔහු ඒක වැඩි දියුණු කරමින් තව තවත් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අතරේ මේ ඩයිනමයිට් සහ පුපුරණ ද්‍රව්‍ය ලෝකයට ගොඩක් වැදගත් දේවල් කළ දෙනවා ගල් පර්වත අනවශ්‍ය ගල් පර්වත කඩායිවත් කරන්න ඒ වගේ ඉතා වැදගත් කාරයන්වලට යොදාගන්න ලබනවා නමුත් සමහරෙක් ඒ කාලෙදිම මෙතුමා ජීවත්ව නිද්දිම මේවා යුද්ධ සඳහා යොදාගන්න ඉතිං එතුමා ගොඩක් කලකිරීමට පත්වෙනවා එතුමාගේ නිර්මාණ මේ යුද්ධ සඳහා යොදා ගැනීමට ඉතිං එතුමා තවදුරටත් ඒ වගේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට සහය නොවී එතුමා තීරණය කරනවා මම ලෝකෙට සෙතක් කරපු ලෝකෙට වැඩදායි යමක් කරපු අය වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා එතුමා විසින් සියලු ධන එතුමාගේ සියලු ධනය පරිත්‍යාග කරලා නොබෙල් ත්‍යාගය නිර්මාණය කරනවා ඉතින් ඒ නොබෙල් ත්‍යාගය අදටත් ලෝකේ බොහෝ පිරිසක්ව ලෝකෙට ගොඩක් වැදගත් නවනි පැවම්කරුවන් වෙන්න පුළුවන් සාමය ඇති කළ පිරිස්සන්න පුළුවන් අලුත් සොයා ගැනීමක් කළ නව න්‍යායන් හඳුන්නා දුන්නයි ඒ අයව ඒ පුද්ගලයන්න ඇගීමට පාත්‍ර කරලා දිරිමත් කරන්න අදටත් ඒතුමාගේ ඒ සංකල්පය ඒ හිතර නැගුණු චින්තනය හේතුවක් වෙලා තියෙන ඉතින් චින්තනය තුළින්ම තමයි නොබෙල්තයාගේ හැදුනේ ඉතිං මෙතුමා පෙර හිතුවනං ඩයිනමයිට් මම හදන්න නෑ කියලා අර විනාශයන් ටික නොවෙන් තිීර තිබුණා නමුත් මෙතුමා පසුව හෝ හිතුවා මම ඩයිනමයිට් හදපු නිසා මෙහෙම වුණා දැන් මම මෙහෙම කටයුතු කළ යුතුයි කියලා එම නිසා නොබෙල්තයාගේ ලෝකෙට බිහිවුණ ඉතිං ආකල්පහා ගුණාංග කොච්චර ප්‍රායෝගිකද මේ මෙතුමාගේ ජීවිත කතාව ගත්තොතින් මේ ආකල්පහ ගුණාග කොච්චර අපේ නව නිර්මාණ කරනයට වැදගත්ද කියන කාරණය අනිවාර්යම මොනවට පැහැදිලි වෙනවා ඉතිං මෙතුවා නව නිර්මාණය කරන සඳහා ලොකු ප්‍රසිද්ධයක් කුසලනවා ඒ මෙතුමත් ළඟ තිවිච්ච උත්සාහය අපි පෙර කතා කරපු ගුණාංග නිසා පසුව මෙතුමා ඒ නව නිර්මාණ කරනය ලෝකට වැඩදායි විදිර යොදාගන්නවා ඒ මෙතුමා තුළ ඇතිවෙච්ච යහපත් මානුෂී ගුණාංග නිසා ඉතිං ඔන්න ඔය විදියට නවනි පැවුම් හෝ නවෝත්පාදනය බලපෑම දෙයාකාරයක් අපිට කතා කරන්න පුළුවන් ඒ දෙයාකාරය තමයි සුභවාදී පැත්ත සහ අසුභවාදී පැත්ත අපි මුලින්ම පාරිසරික බලපෑම කතා කරමු පරිසරට මේ නවනීපැවුම් සහ නවෝත්පාදනය තුළින් සුභවාදීව මෙන්ම අසුභවාදීව බලපෑම් එල්ල කළා තියෙනවා සුභවාදී බලපෑම් තමයි මිනිසා දැන් සමත් වෙලා තියෙනවා පරිසරයට හානියක් නොකර ඇත්තරම සුභවාදී බලපෑමටත් වඩා පරිසරට හානියක් නොකිරීමක් තමයි මුලින්ම සුළං බලය මගින් විදුලි නිෂ්පාදනය කරන්න පස්සේ විදුලියෙන් රථවාහන ධාවනය කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ඊළඟට මිනිසා දැන් සමත් වෙනවා ජලය පිරිපාදු කරන්න වායුගෝලය පිරිසිදු කිරීමේ පද්ධති සකසන්න ඒ ආදී වශයෙන් මේ මිහිතලේ පැවැත්මට සියලු සත්වයාට යහපතක් වන ආකාරයේ නිර්මාණ බිහි කරන්න මනුෂ්‍යයා සමත් වෙලා තියෙනවා. ඉතින් ඔය අතරේ පරිසරයට අහිතකර නිර්මාණත් ඇත්තරම තාමත් ලෝකයේ බිහි වෙනවා සහ පවතිනවා. අපි දන්නවා ඊටාම විෂ වායුන් නිකුත් කරන නිෂ්පාදන තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් බෝතලය ගැන ගොඩක් කතා කරනවා මේ දවස්වල. ඒ වගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නොදිරන අපද්‍රව්‍ය සාගරය සහ පොළව විනාශ කරමින් පවතිනවා. ඉතින් දැන් ප්ලාස්ටික් බෝතල ගැන විශේෂ දෙයක් කියන කමති දැන් ප්ලාස්ටික් බෝතලය අපි මුලින්ම යොදාගත්තේ දියර දාන්න. එතකොට ඒක කවදාවත් මිනිසුන්ට ලේසියක් කරා මිසක් මේ වගේ අහිතකර බලපෑමක් පෙන්නුවේ නැහැ මුල් කාලේ. නමුත් මේක අධික භාවිතයත් සමග මිනිසුන් ප්ලාස්ටික් බෝතලේ යොදාගෙන පසුව ඒ පිළිබඳව ආදීනව හිතන්න නැතුව පරිසරයට එකතු කිරීම නිසා විශාල ගැටලුවක් මේ කාලේ
පැන නැගලා තියෙනවා නේද? ඉතින් ඒ වගේ අපි නොහිතන පැති වලින් අපේ කරන නව නිර්මාණය, අපි කිරීමට හිතන නව නිර්මාණය අපි නොහිතන පැති වලින් ලෝකයට අහිතක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි ඒ අහිතක් වෙන විදියට නිර්මාණ හදන්න කලින් අපි නව නිර්මාණ ඒ බලපෑම ගැන සිතිය යුත්තේ. ඉතින් පරිසරට තරක් නෙවෙයි මේ නව නිර්මාණ හදපු මිනිසුන්ට පවා හදපු මිනිසාම හදලා මිනිසාටම පවා සුභවාදී සහ අසුභවාදී බලපෑම් වෙනවා. දැන් මේ ඔබත් මමත් අපි සියලු දෙනා මෙහෙම සම්බන්ධ වෙන්නේ සුභවාදී බලපෑමක් නිසා නේද? මේ තාක්ෂණය ඔස්සේ අපිට කොරෝනා රෝගය තිබුණත් අපිට එකතු වෙලා මේ වගේ සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒක සුභවාදී බලපෑමක්. ඒ වගේම තමයි වෛද්‍ය ශ්‍රේෂ්ඨයේත් දැන් මාර්ගගතව කිරීමේ හැකියාව පහසුකම් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් තාක්ෂණයත් එක්ක නවනීපකරණයත් එක්ක නවෝත්පාදනයත් එක්ක ගොඩක් පහසුකම් අපිට තියෙනවා. නමුත් එහි අසුභවාදී විදියට මිනිසාට බලපෑපු පැත්තකුත් නැතුව නෙවෙයි. අපි දන්න හිරෝෂිමා නාගසාකි වගේ නැෂ්ටික පුපුරණ බෝම්බ යොදා ගනිමින් කළ සිදු කළ විනාශය. ඉතින් ඒ විනාශවල ප්‍රතිඵල අදටත් තියෙනවා. අදටත් මිනිසුන් ඒ විනාශවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ නව නිපැවුම් වලට සමහර මිනිසුන් ඒ වැරදි විදිහට යොදා ගන්නවා වගේම මිනිසාටම අහිතක් වෙනවා. අපි උදාහරණයක් විදිහට ජංගම දුරකථනයට ඇබ්බැවීම සහ ඒහා ඒ තුළින් නැතිවන විවිධ රෝගාබාධ හඳුනාගෙන තියෙනවා මේ වෙද්දි. ඉතින් ওই වගේ ගොඩක් බලපෑම් මනුෂ්‍ය සමාජයට වෙලා තියෙනවා. ඉතින් පරිසරය සහ මිනිසාට විතරක් නෙවෙයි තව බොහෝ සුභවාදී සහ අසුභවාදී බලපෑම් අපිට වෙනමම කාලයක් අරගෙන වෙනමම දවස් ගාණක් අරගෙන කතා කරන්න පුළුවන් තරම් තියෙනවා. මොකද මේ නව නිර්මාණය හැම නව නිර්මාණයක්ම කරන්නේ සුභවාදී වීම උදෙසා ආයුධ වගේ වසවිස වගේ දේවල් හැරෙන්න. ඒත් අසුභවාදී පැත්ත සහ සුභවාදී පැත්ත කියන දෙකම ඒ නව නිර්මාණ තුළින් ඇති වෙලා තියෙනවා. දැන් මෙතන ඔබට පේනවා මම මෙතන විශේෂම කතා කරන්න කැමති මේ යටින් ඔබට දිස්සන ඡායාරූපේ ඩ්‍රෝනයක් මගින් ඖෂධ අරගෙන. ඉතින් ඔබ හිතන්න දැන් අපිට අත්දැකීම් නැති වෙන්න පුළුවන්. අපි හිතන්න අපි මුහුද මැද නාවිකයෙක් විදියට අපිට අපි යම් මොහොතක අසරණ වුණොත් ඉතින් අපිට ඖෂධ නැතුව අනතුරකට භාජනය වෙලා එදාට මේ වගේ ඩ්‍රෝනයක් ආවොත් එදාට අපිට ජීවිතය දෙන දෙවියෙක් අහසින් එනවා වගේ අපිට දැනේ. ඉතින් අර ඒ වගේ ඊටාම් වැදගත් මිනිසාගේ ජීවිතය ආරක්ෂා කරන්න හදපු බොහෝ නිර්මාණ තියෙනවා. දැන් මේ ඩ්‍රෝන් එක කියන්නේ එක යොදා ගැනීමක් පමණයි. යොදා ගැනීමක් පමණයි. නව නිර්මාණයක්වත් නෙවෙයි. ඩ්‍රෝන් එක හැදුවේ මේ උදෙසා නෙවෙයිනේ. හරි. ඒ වුණාට යොදා ගැනීමක් පමණයි. ඉතින් යොදා ගැනීමක්ම මෙච්චර මිනිසාට සේවයක් වෙනවා නම් මිනිසාට සේවය කරන්න කොච්චරනම් නිර්මාණ හදන්න පුළුවන්ද? මේ දකුණු පැත්තේ ඔබට දිස් වෙනවා අසුභවාදී පැත්තක්. අසුභවාදී ප්‍රතිඵල ටිකක් පළවෙනි ඡායාරූපේ කොටන් නිෂ්පාදනයක් දක්වනවා. ඒකේ මොකක්ද අසුභවාදී පැත්ත? ඒකේ අසුභවාදී පැති කිහිපයක් තියෙනවා. මම ප්‍රධානම දේ කතා කරන්න කැමති ඔබට පේනවා මෙතන යම් කිසි උපකරණයක් තියෙනවා. ඒකෙන් තමයි කොටන් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඔය උපකරණය සම්බන්ධයෙන් කතා කරොත් ඒක ඇමරිකාවේ නිෂ්පාදනය වුණාට පස්සේ ඔය උපකරණය ක්‍රියාත්මක කරවන්න උපකරණයට අවශ්‍ය ඒ කාර්ය ටික කරන්න තව මිනිසුන් ඕන වුණා. ඉතින් මේ මිනිසුන් ගත්තේ නිතරම අර ලාභදායීව ගන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් මිනිසුන්ව තමයි ඒකට එකතු කරගත්තේ. අඩු වියදමකින් කරන්න. ඉතින් ඒ ඔය කපු කර්මාන්තය ව්‍යාප්තියමත් සමඟ මේ නවනිපැවුමේ මේ ඇත්තම් මේ උපකරණය ගොඩක් ප්‍රචලිත වුණා. ඉතින් මේ උපකරණය හා එක්ක වැඩ කරන මේ මිනිස්සු ප්‍රමාණයත් ගොඩක් වැඩි වුණා. කාලයක් තියෙන ඇමරිකාව එක්තරා ප්‍රාන්තයක සෑම මිනිස්සු 3 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් මේ කපු කැටීම් කපු ලබා ගැනීමේ තාක්ෂණයේදී මේ උපකරණයත් සමඟ වැඩ කරලා තියෙනවා. ඉතින් ඔය හේතුවෙන් එක දෙයක් උපදිනවා ඇමරිකාව විශේෂයෙන්ම අර පන්ති පරතරය කියන එක. මිනිසුන් අතර පන්ති පරතරය. ඉතින් ඒ උපකරණ නිසාමයි ඒක හැදෙන්නේ. ඒ උපකරණ ලොකු හේතුවක් වෙනවා සිවිල් යුද්ධයට ඇමරිකාවේ.
ඉතින් මොකද මේ උපකරණය සඳහා වැඩ කරන්න යොදාගත්තේ බොහෝවිට කළු ජාතිකයෙන් සහ ඒ වගේ අඩු ආදායම් තියෙන අඩු වියදමකින් වැඩ කරගත හැකි මිනිසුන්. ඉතින් එතනින් ලොකු සිවිල් පන්ති පරතරයක් ඇතින මිනිසුන් අතර වහල් භාවය කියන සංකල්පය ලෝකෙට දැඩිව බලපාන තනක් තමයි එතන. තින් ඔය විදිර ලෝකයේ ලොකු මානව පෙරලියක් ඇති කරන්න මේ උපකාරණය අහිතකර විදිර බලපාල තියෙන වගම ඊළඟ රූපය දැක්වෙනවා අපිට හැමටම පේනවා වෙඩි උන්ඩය ඉතිං වැඩි උන්ඩකින අපි ආයුධ සහයේ ඒ ශේෂ්‍රය කතා කරත්නම් ඒ අනිවාරෙන් ආයුධ කියන දේවල් අනිවාරයෙන්ම මිනිසුන්ට අපි හැමෝටම අහිත කර ඉතින් අනිවාරයෙන්ම අහිත කරපති පලයක් තමයි. හරි ඉතිං අද අපි මේ කතා කරන්නට යෙදුනේ නවෝත්පාදනය පිළිබඳව හැඳින්වීමක්. අපි කතා කරා මුලදී නවෝත්පාදනය සහ නව නිර්මාණ කරණය කියන්නමගත්ද පස්සේ නවෝත්පාදනය සහ නව නිර්මාණ කරණය ලෝකයේ ගලාගෙන ආපු හැටි කතා කරාපි ඉළඟට අපි මේ නව නිර්මාණ කරණය ලෝකයට ඇයි වැදගත් පස්සේ විශේෂයෙන් ලාංකිකයන් විදියට ලංකාවට අපේ රටට අපිට ඇයි මේ නව නිර්මාණ කරණය ගොඩක්ම වැදගත්වෙන්නේ ඊළඟ නව නිර්මාණ කරණය කරද්දි නව නිර්මාණ කරුවෙක්ට මොනාද තියෙනවන ගුණාංග සහ ඇති කළ යුතු ගත යුතු විශේෂිත ගුණාංග ලෝකයා සහ පරිසරගෙන හිතලා ඇතිකර ගත යුතු ගුණාංග මොනාද කියලා ඒ සියල්ල අද අපි මේ කෙටි වෙලාව තුළ සාකච්ඡා කළා. ඉතින් මම කැමති මෙතකින් මගේ ඉදිරිපත් කිරීම අවසන් කරන්න. ඉතින් ආරම්භය පටන් ඇඳිඳපු ඔබ හැම දෙනාටම ස්තුතියි. මම මෙතැන් පටන් අවසාන කොටස කරගෙන යන්නට මල්ෂාන් රණවැල්ල අයියාට අපේ සහෝදර සහෘද්ධ අයියාට බාර දෙන්න කැමති. ස්තුතියි. බොහොම ස්තුතියි නිරෝධවන්දි. මම හිතන්නේ හොඳ අදහසක් නවනිපැයුම් සහ නවෝත්පාදන සම්බන්ධයෙන් හොඳ අදහසක් ඔබ හැමෝටම ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මම කැමති මේ වෙබිනාර් එකේ තව පුංචි කාලයක් අරගෙන ඔබ හැමෝත් එක්කම අපේ ඉදිරි සැලසුම් කොහොමද කියන ඔයගොල්ලෝ හැමෝත් එක්ක පොඩ්ඩක් කතා කරමු. නිරෝධවන්දි අපි ඊළඟ සයිඩ් එකට යමු. ඉතින් අද මේ ආරම්භ වෙන්නේ නංගේ මල්ලේ නිපැයමානි සස්නසන්ද නිපැයමානි කියන ජාතික ව්‍යාපෘතියේ ඇරඹුම. එතකොට මෙතනින් එහාට අපි ඉතාමත් ලොකු වැඩ කොටසක් අපි ලෑස්ති කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්නේ අපි ෆිසිකලි පාසල් වලට ගිහිල්ලා අපි වැඩසටහන් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා සහ මේ වගේ මාර්ගගතව අපි වෙබිනාර්ස් සහ YouTube වීඩියෝස් මගින් අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් අපේ ඊළඟ මාස 3 ප්ලෑන් එක වෙබිනාර් ප්ලෑන් එක අපි මෙතන දක්වලා තියෙනවා. ඒකට අප්‍රේල් 10 වෙනිදා සහ 24 වෙනිදා ඒ කියන්නේ සෙන්සුරාදා දවස්වල අපි හරියට කාල වේලාව හරියට ඉදිරියේ දැනුවත් කරන්න ඕගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දිගටම. එතකොට මේ අපේ අප්‍රේල් 10 සහ 24 අපි රොබෝ තාක්ෂණය නැත්නම් රොබොටික්ස් පිළිබඳව අපි වෙබිනාර්ස් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ සර්කිට් බ්‍රේකර්ස් කියන අපේ හිතවත් සහෝදරයන් පිරිස ස්ටාර්ට්අප් එකක් ඒගොල්ලෝ විසින් තමයි මේ වෙබිනාර් එක කරන්නේ. අපේ සාමාන්‍ය මේ වෙබිනාර් සීරීස් එක එකම ලෙක්චර්ස් ටික නෙමෙයි නැත්නම් එකම ප්‍රසන්ටර්ස් ටික නෙමෙයි කරන්නේ. එක සීරීස් එකට සම්ප්‍රදායකින් අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකාකාරීත්වය නැති කිරීමේ අරමුණ සහ වඩාත් හොඳ කන්ටෙන්ට් එකක් ඔයගොල්ලන්ට ලබා දෙන අරමුණින්. ඉතින් ඊට පස්සේ අප්‍රේල් 10 සහ 24 රොබොටික්ස් වෙබිනාර්ස් දෙක තියෙනවා සහ මැයි සහ ජුනි මාස දෙක ඇතුළතදී මේ නවෝත්පාදනයක් අපි කරන නව නිපැයුමක් කොහොමද අපි වාණිජ කරන්නේ නැත්නම් අපි කොහොමද මාකට් එකට ගෙනියන්නේ කියන කාරණාව පිළිබඳව අපි වෙබිනාර්ස් සහ YouTube වීඩියෝස් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මම අපි ඉදිරිපත් කළේ ඉදිරි මාස 3 ප්ලෑන් එක. එතනින් එහාට ඒ මාස 3 වැඩ කටයුතු සිද්ධ වෙච්ච ආකාරයත් එක්ක බලලා අපි කොහොමද ඉදිරි ටික ප්ලෑන් කරන්න කියන එක තීරණය කරනවා. ඒවා ඉදිරියට ඔයගොල්ලන් සස්නක සංසදයත් එක්ක සම්බන්ධය තියාගත්තොත් සහ විශේෂයෙන්ම ඔයගොල්ලෝ අපිත් එක්ක ඊමේල් වලින් සම්බන්ධ වුණා සහ අපේ සමහර සස්නක සංසදයේ Facebook page එකත් එක්ක ඔයගොල්ලෝ අපි ගැන දැනගන්න ඇති මේ වෙබිනාර් ප්‍රෝග්‍රෑම් එක ගැන දැනගන්න ඇති. ඉතින් ඒ වගේ අපිත් එක්ක සම්බන්ධය තියාගන්න ඔයගොල්ලන්ට ඉදිරියේදී ඉතාමත් හරවත්
ඉතාමත් වටින වෙබිනාර් සීරීස් එකකට සම්බන්ධ වෙන්න හැකියාව සහ අවස්ථාව ලැබේවි. ඒත් එක්ක මම සඳහන් කරන්න ඕනේ නිරෝධ මාලි ඊළඟ සයිඩ් අපි පාසල් වලත් අපි සෙමිනාර් සීරීස් එක නැත්නම් සම්මන්ත්‍රණ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී පාසල් අපිට ආරම්භ කරන්න සහ අපිට පාසල් වලට යන්න හැකියාව ලැබිච්ච වහාම අපි පාසල් වලට ගිහිල්ලා මේ නවනිපැයුම් සහ නව උත්පාදන පිළිබඳව ළමයින් දිරිමත් කිරීම මේ වගේ වැඩසටහන් වලින් අපි සිද්ධ කරනවා. ඉතින් ඕගොල්ලන්ට යම්කිසි පාසලකට එහෙම වැඩමුළුවක් අවශ්‍ය නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි කතා කරන්න අපේ Facebook පිටුව හරහා නැත්නම් අපි දැන් ෆීඩ්බැක් ෆෝම් එකක් දාවි. ඒකේ අපේ contact details තියෙවි. ඔයගොල්ලන් සම්බන්ධ කරගන්න පුළුවන් අපිව. ඉතින් එහෙම පාසලක් කියනවා අපේ ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න අවශ්‍ය අපි දැනුවත් කරන්න. ඉතින් ඉදිරියේදී ලංකාවේ විවිධ පළාත්වල විවිධ දිශාවන් වල විවිධ දිස්ත්‍රික්ක වල හැම අතින්ම මේ ඕනම කියන්නේ දිස්ත්‍රික්ක පාසල් බේ කිසිම ભેදයක් නැතුව පුංචි පාසල් ලොකු පාසල් කිසිම ભેදයක් නැතුව හැම පාසලකටම හැම ප්‍රදේශයක පාසල් වලට අපි මේ හරහා යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරණීය අංගිවල්ලි තමන්ගේ ප්‍රදේශයේ හෝ නැත්නම් තමන්ගේ පාසලට මේ වගේ ප්‍රෝග්‍රෑම් එක කරගන්න අවශ්‍ය නම් අපිට සම්බන්ධ කරගන්න අපිත් හොයලා බලලා කරනවා. ඉතින් ඒ සඳහා ඒවටත් සම්බන්ධ වෙන්න සහ ඕගොල්ලන් කවුරු හරි අපිත් එක්ක නිපැයමාන්නේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමති කවුරු හරි ඉන්නවා නම් සහාය දෙන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඒත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට කතා බහ කරන්න අපි එකතු වෙලා මේ පුංචියට පටන් ගත්ත වැඩේ මේ ඉතාම පුංචියට පටන් ගත්ත වැඩක් මේක මේ පුංචි වැඩේ අපි ආරම්භයක් අරගෙන කවදා හරි අපි තව අවුරුදු 10කින් 20කින් අපි මේකේ ප්‍රතිඵල අත්විඳිමු. මේකේ ප්‍රතිඵල අපි දකිමු. සහ කවදා හරි අර හසිත්සාද අපිට සඳහන් කළා වගේ අපි ලොකු වෙනින් පස්සේ අපි හසිත්සාගේ වයසට ගියයින් පස්සේ අපිට කවදා හරි මේක දියුණු වුණ රටක් කියලා අපිට අහගන්න සහ කවදා හරි අපේ පල්ලෙහා පරම්පරාවට කියන්න හැකියාව ලැබෙන ආකාරයට අපි වැඩ කටයුතු කරගෙන යමු කියලා බොහොම ආදරණීය සෙනෙහවන්ත ආරාධනාවක් කරමින් මම හිතන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක අවසානයේ ළඟා වුණා. අවසන් කරන්න කලින්